හරිද? හරි. දැන් එතකොට දැන් ඔයාට ටයිම් එක හරි සීමා සහිතයිනේ. එක්සෑම් එක හෙට තියෙනවා. හරිද? එතකොට ලොකු ටයිම් එකක් නැහැ. මොකද අද පාඩම් කරනවා කියලා එළි වෙනකම් පාඩම් කරන්නත් බැහැනේ. ඒක නිසා මේකේ ආන්සර් එක මම ටයිප් කරලා තියෙනවා. ඒක නිසා ටක් ගාලා අපිට බලාගෙන යන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට අහන්න පුළුවන් ඈ. ගෲප් එකට දාන්න මේ chat එකට දාන්න මොනවා හරි ටෙක්නිකලි ඔයාට විසඳිච්ච නැති ගැටලුවක් තියෙනවා නම්. හරිද? හරි. එතකොට මේකේ කියනවා මෙහෙම එකක් 2018 4වෙනි ප්‍රශ්නේ මේ 2018 4වෙනි ප්‍රශ්නේ කියනවා මෙහෙම Supun Amartissa is engaged in different lines of business activities. He has provided following business information relating to year of assessment. මම මේක වෙනස් කරනවා දැන් ඔයාලට එක්සෑම් එකේ දෙන්න ඕනේ 20 21 කියලා. හරිද? මේක දෙන්න ඕනේ 2020 21. හරිද? ඊට පස්සේ කියන සුපුන් ඉන්ඩස්ට්‍රීස් මේ සුපුන් කියන එක්කෙනාට තියෙන එක බිස්නස් එකක් තමයි මේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ. හරිද? ඒකේ කියනවා සුපුන් ඉන්ඩස්ට්‍රීස් commenced its business operation in 2010 September. The main activity of business is manufacturing rubber carpet. Profit as per the accounts. මෙන්න මේක වැදගත්. accounting profit එක after charging the following expenses among others was 7 million lu. ඒ කියන්නේ මේ කම්පැනියේ මේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් කියන එකේ මේ ඉයර් එකේ ඒ කියන්නේ 20 21 ඉයර් එකේ accounting profit එක දීලා තියෙනවා. මෙන්න මේ කියන expenses charge කරාට පස්සේ. හරිද? නෝමකින් අන්න කම්පැනියේ profit එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ expenses උත් අඩු කරාට පස්සේද කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ 7 million profit එක arrive වෙලා තියෙන්නේ මෙන්න මේ කියන expenses අඩු කරාට පස්සේ. පැහැදිලිද? ඔව්. ඉතින් එහෙම expenses වගේක් කියනවා. හරිද? ඒ expenses ටික අපි මොනවද කියලා බලමු one by one. මෙයා අහනවා අන්තිමේට adjusted taxable profit or loss of Supun Industries. එතකොට මෙයා අහන එක කොටසක් තමයි adjusted taxable profit. Adjusted taxable profit or loss Supun Industries. එතකොට ඔයා දන්නවා දැන් මේක proprietorship එකක් නේ, තනිපුද්ගල ව්‍යාපාරයක් නේ. හොඳට බලන්න දැන් second year ට නම් company tax වලින් එන්නේ නැහැ. second year ට මම දන්න විදිහට එන්නේ pass paper වල තියෙන individual income tax විතරයි. ඒ කියන්නේ individual income tax ගාණක් නේ එන්නේ. ඒ කියන්නේ proprietorship එකක business profit එකක් තමයි ඔය දීලා තියෙන්නේ. තනිපුද්ගල ව්‍යාපාරයක්. ඒතකොට තනිපුද්ගල ව්‍යාපාරයක් ගත්තට පස්සේ individual කෙනෙක් tax එක ගෙවන්න ඕනේ මොකක් මතද? individual කෙනෙක් tax ගෙවන්න ඕනේ මොකකටද? individual කෙනෙක් tax ගෙවන්න ඕනේ taxable profit එකට. tax එහෙම නැත්නම් අපි කියනවා taxable income එකට. taxable income එකට තමයි tax ගෙවන්න ඕනේ. හරිද? එතකොට taxable income එක ඇවිල්ලා තියෙන්නේ කොහොමද individual කෙනෙක්ගේ taxable income එක arrive වෙන්නේ කොහොමද? ඕනම individual කෙනෙක්ට income sources හතරක් තියෙනවා. ඔයා ඒවා දන්නවා දැන්. income sources හතරක් තියෙනවා මොනවද? employment income එකයි, business income එකයි, investment income එකයි, ඊට පස්සේ other income එකයි. ඔය sources හතර එකතුවට නෙවෙයි හැබැයි taxable income කියන්නේ. ඔය හතර එකතුවට අපි කිව්වා assessable income කියලා. ඒතොර ඔය assessable income එකෙන් tax වලදී අඩු කරන්න දෙනවා relief සහන සහ සුදුසුකම් ලැබෙන ගෙවීම. එහෙම නැත්නම් අපි කියනවා qualifying payment කියලා. අර assessable income එකෙන් ඔන්න ඔය deduction ටික කරාට පස්සේ එන income එකට තමයි අපි කියන්නේ taxable income කියලා. ඒ taxable income එකට තමයි tax එක ගෙවන්නේ. හරිද? ඒව මම හිතනවා ඔයාලට ගැටලුවක් දැන් නැතුව ඇති කියලා. individual කෙනෙක්ගේ tax computation එක කරන format එක. ඒක මොනවා හරි මෙතන ඉන්නවා නම් කවුරු හරි ඒක
ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරන ෆෝමැට් එක අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් ඔක්කොටම කලින් ඒක බලා ගන්න. හරිද? ඒ ෆෝමැට් එක හරි සරලයි. sources හතර එකතු කරා ඒ හතරට accessible income කිව්වා relief and qualifying payment අඩු කරා එනවා taxable income ඒ taxable income එකට ස්ටෑන්ඩඩ් ටැක්ස් රේට් වදිනවා 106 12 18 ගානේ. හරිද? මේ ෆෝමැට් එක ඔයා හොඳට බලා ගන්න. එතකොට ඔය ඉන්කම් සෝර්සස් හතරෙන් එකක් තමයි මොකද්ද? ඉන්ඩිවිජුවල් කෙනෙක්ට තියෙන්න පුළුවන් ඉන්කම් සෝර්සස් හතරෙන් එකක් තමයි බිස්නස් ප්‍රොෆිට් කියලා කියන්නේ. බිස්නස් ප්‍රොෆිට්. හරිද? එතකොට ඔන්න ඔය බිස්නස් ප්‍රොෆිට් එක අපි කම්පියුට් කරන්න ඕනේ ටැක්ස් ලෝ එකේ හැටියට. ඒ කියන්නේ accounts වල පෙන්නන profit එකට නෙවෙයි අපි tax ගෙවන්නේ. taxable business profit එකට තමයි අපි tax ගෙවන්නේ. එහෙනම් මේ exam එකේ Supun Industries වල දීලා තියෙනවා accounting profit එක 7 million. හරිද? එතකොට මේ examiner අහන එක ප්‍රශ්නයක් adjustable taxable profit. එහෙනම් මේ 7 million අපි convert කරන්න ඕනේ පරිවර්තනය කරන්න ඕනේ taxable profit එකට. හරිද? මේ 7 million ඒක ඔයා දන්නවා මෙන්න මේ දීලා තියෙනනේ accounting profit එක. accounting profit එකක් තියෙනවානේ. හරිද? accounting profit එකක් තියෙනවා. හරිද? මේ accounting profit එක convert කරන්න ඕනේ. මේ accounting profit එක convert කරන්න ඕනේ taxable profit එකට. taxable profit. හරිද? එතකොට accounting profit එක taxable profit එකට convert කරද්දී අපි මේ conversion එක කරන්න ඕනේ tax law එකේ හැටියට. tax law එකේ හැටියට. හරිද? tax law IRD act එකේ හැටියට තමයි මේ conversion එක මේ පරිවර්තනය කිරීම කරන්න ඕනේ. හරිද? එතකොට මේ accounting profit එක ඇවිල්ලා තියෙන්නේ කොහමද? එදත් කී සමහරක් අයට මේක doubt එකක් තිබ්බ accounting profit එක ඇවිල්ලා තියෙන්නේ revenue එකෙන්. හරිද? මේ revenue එකෙන් අඩු කරනවා expenses. ඒ අඩු කරාට පස්සේ එන answer එක තමයි මේ කියන්නේ accounting profit එක කියලා. හරිද? මේ revenue එකෙන් expenses අඩු කරාට පස්සේ එන answer එකට තමයි අපි කියන්නේ accounting profit එක කියලා. හරිද? එතකොට මේ accounting profit එක හොයද්දී හරිද? මේ accounting profit එක හොයද්දී අඩු කරපු expenses තියෙනවානේ. මෙන්න මේ accounting profit එක හොයද්දී අඩු කරපු expenses මෙන්න මේ expenses මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. accounting profit එක හොයද්දී අඩු කරලා තියෙනවා expenses. ඒ expenses tax law එකේ හැටියට මට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. මොනවද ඒ කොටස් දෙක කියන්න බලන්න. මේ expenses මට බෙදන්න පුළුවන් tax law එකේ හැටියට කොටස් කීයකටද? දෙකයි. මොනවද? ටක් ගාලා කියන්න. කියන්නකෝ. මොනවා කියලා බෙදන්න පුළුවන්ද? අපිට බෙදන්න පුළුවන් allowable expenses ඊට පස්සේ disallowable expenses. හරිද? මේ accounting profit එක හොයද්දී අඩු කරපු expenses අපිට allowable disallowable කියලා හොයන්න පුළුවන්. එතකොට මේ examiner දීලා තියෙන මොන profit එකද? examiner දීලා තියෙන මෙන්න මේ accounting profit එක. පටල ගන්න එපා. හරිද? examiner දීලා තියෙන accounting profit එක. හරිද? මෙන්න මේක. එතකොට මේ accounting profit එක තමයි කියන්නේ taxable profit එකට convert කරන්න කියලා. එහෙමනම් මේ accounting profit එක හොයද්දී අඩු කරලා තියෙනවා නම් allowable expense එකක්. ඒ කියන්නේ accounts වලත් අඩු කරලා තියෙනවා. සමහරක් expenses තියෙනවා accounts වලත් අඩු කරලා තියෙනවා. ඒ expenses tax law එකේ හැටියටත් අඩු කරන්න දෙනවා. එහෙමනම් ඒ වගේ expenses වලට adjustment එකක් කිරීම අවශ්‍යයිද මේ tax computation එකේදී? ඕනේද නැද්ද? accounts වලත් අඩු කරන්න දෙන tax වලදීත් අඩු කරන්න දෙන මෙන්න මේ ඒ කියන්නේ මොනවා ගැනද මේ කියන්නේ? මෙන්න මේ allowable expenses ගැන. හරිද? මේ allowable expenses කියන්නේ accounts වලත් අඩු කරලා තියෙනවා
ටැක්ස් ලෝ එකේ විදිහටත් ඒව අඩු කරන්න දෙනවා. එහෙමනම් අපි මේ taxable profit එක හොයද්දී ඒ වගේ expenses වලට ගැළපීමක් කිරීම අවශ්‍යද නැද්ද? ඔව්ද නැද්ද? සරලයි. ඕනේද නැද්ද? accounts වලදීත් අඩු කරන්න දෙන, tax වලදීත් අඩු කරන්න දෙන ඒවා accounting profit එකෙන් taxable profit එක හොයද්දී adjustment එකක් අවශ්‍යද නැද්ද? yes or no? no. ඒක තේරෙනවා. ඉතින් ඕක තේරුම් නැත්තම් මේ ගාන සම්පූර්ණයෙන්ම වැරදි. ඔයා හදන විදිහේ වැරදි. ඔය කියපු කතන්දරේ තේරුනේ නැත්තම්. හරිද? ඔක්කොම කලින් අන්න ඒක ඔලුවට දාගන්න. හරිද? ඕක තේරුම් නැහැ කියන සම්පූර්ණ ගාන වරදිනවා. මං හිතනවා ඒක ඔයාට ගැටලුවක් වෙන්න විදිහක් නෑ ඇත්තටම. accounts වලදීත් අඩු කරන්න දීපු ඒවා tax වලදීත් අඩු කරන්න දෙනවා කියන්නේ taxable profit එක හොයද්දී accounting profit එකෙන් taxable profit එක හොයද්දී අපි allowable expenses වලට no need any adjustment. හරිද? හැබැයි accounting profit එක හොයද්දී අඩු කරලා තියෙන හැබැයි tax law එකේ විදිහට අඩු කරන්න දෙන්නේ නැති expenses වලටනේ අපි disallowable expenses කියන්නේ. accounts වලදී අඩු කරපු tax වලදී අඩු කරන්න දෙන්නේ නැති expenses. ඒවට අපි කියනවා disallowable expenses. එහෙනම් disallowable expenses වලට අපි මොකද්ද කරන්න ඕනේ? මේ accounting profit එකෙන් taxable profit එක හොයද්දී අර disallowable expenses මොනව කරන්න ඕනේද? කියන්නකෝ ටක් ගාලා. accounting profit එකෙන් taxable profit එක හොයද්දී accounting profit එකෙන් taxable profit එක හොයද්දී disallowable expenses add කරනවද minus කරනවද අඩු කරනවද? to be adjusted කියන්නේ adjusted තමයි. adjust කරන්නේ plus ද කරන්න ඕනේ accounting profit එකද minus ද කරන්න ඕනේ? add කරන්න එකතු කරන්නයි ඕනේ. ඉතින් ඔය සරල කාරණාව තේරුණා නම් හරි. ඊට පස්සේ ඔයා note එකක් දාගන්න, හොඳට note එකක් දාගන්න. ඔය accounting profit එක හොයද්දී accounts වල company investment එකක් කරලා තියෙනවා නම් dividend එකක් හරි ලාභාංශ හරි ඊට පස්සේ බැංකුවක deposit එකක් හරි දාලා interest එහෙම ඇවිල්ලා තියෙනවා නම් ඒක accounting profit එක ඇතුලේ තියෙනව නේද? accounting profit එක ඇතුලේ තියෙනව නේද ඒක? හරිද? මේ company income statement එක මෙන්න sales මෙන්න cost of sales හරිද? මෙන්න gross profit GP මෙන්න other income හරිද? other income ඊට පස්සේ less expenses net profit හරිද? එහෙනම් මතක තියාගන්න මෙන්න මේ other income තියෙන්න පුළුවන්. other income කියන්නේ මොනවද? dividend වෙන්න පුළුවන්. ඊට පස්සේ interest වෙන්න පුළුවන්. හරිද? interest වෙන්න පුළුවන්. හරි. එතකොට exam එකේ දීලා තියෙන්නේ examiner දීලා තියෙනවනේ මෙන්න මේ net profit එක. මේ net profit එක කියන්නේ accounts වලට අනුව accounting profit එකනේ. මේ තියෙන accounting profit එක. හරිද? මේ accounting profit එක ඇවිල්ලා තියෙන්නේ other income උත් එක්කනේ. එතකොට tax law එකේ හැටියට මේ dividend income, interest income අපි සලකන්නේ business income එකක් විදියටද investment income එකක් විදියටද? dividend, interest වගේ දේවල් consider කරන්නේ මොන income එකක් විදියටද? business profit එකක්ද ඒක? investment income එකක්ද? කියන්නකෝ. investment income එකක්. හරිද? investment income එකක්. හරිද? හරි. එහෙමනම් examiner දීලා තියෙන business profit එක examiner දීලා තියෙන accounting profit එක taxable business profit එක විදියට convert කරද්දී ඒ accounting profit එක ඇතුලේ තියෙනවා නම් ඔය dividend interest වගේ දේවල් ඒවා plus ද කරන්න ඕනේ minus ද කරන්න ඕනේ? accounting profit එක ඇතුලේ තියෙන dividend interest වගේ දේවල් business profit එක tax law එකේ හැටියට calculate කරද්දී අර other income plus ද කරන්න ඕනේ minus ද කරන්න ඕනේ? minus කරන්න ඕනේ. එහෙනම් ඔයාලට වැඩේ තේරුණා. ඔය add කරන්න බෑ. එකතු කරොත් වැරදි. accounting profit එක ඇවිල්ලා තියෙන ඒ income එක්ක ඒව tax law එකේ විදියට අපි consider කරන්නේ investment income විදියට. ඒතර එහෙනම් accounting profit එකෙන් business profit එක compute කරද්දී
ඒ other income එතනින් ගලවලා පෙන්වන්න ඕන ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් විදිහට. ඔය සරල කාරණාව තේරුම් නැත්නම් හොඳට ඔයා කොහේ හරි කොලයක ලියලා ඔක ඔලුවට දාගන්න. ඔය පොඩි දේ තමයි මේ එක්සෑම් එකේ ලොකුවට දෙන මේ එන විස්තරේ අදාළ ෆිගර්ස් ටික දාන්න තියෙන්නේ. ඕක තේරුම් නැහැ කියන සම්පූර්ණ ගාන වැරදි. ඒක නිසා ඒක මුලින්ම ඔලුවට දාගන්න. හරිද? හරි. හරිද? එහෙමනම් 7 මිලියන් ලු මේගොල්ලන්ගේ accounting profit එක දැන් අපි බලාගෙන යන්. මේකේ පළවෙනි. ඒතර මේ 7 මිලියන් 7 මිලියන් accounting profit එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කියන expenses අඩු කරාට පස්සේ කියලා කියනවා. හරිද? හරි. ඒතර ඒකේ පළවෙනි එක කියනවා මොකද්ද? donation made to අපි වෙනුවෙන් අපි fund established by the අපි වෙනුවෙන් අපි funds act number 6 of 2018. අපි වෙනුවෙන් අපි අරමුදලට ලක්ෂ 5ක donation එකක් දීලා. එහෙනම් ඒක accounting profit එකෙන් අඩු කරලා තියෙන්නේ. හරිද? එතකොට tax අපි tax law එකේ විදිහට business profit එක හොයද්දි මේ ලක්ෂ 5 donation එක අඩු කරන්න දෙනවද නැද්ද? ඔව්ද නැද්ද? අඩු කරන්න දෙනවද නැද්ද? donation business profit එක හොයද්දිද අඩු කරන්න දෙන්නේ? නෑ. ඒක මොකද්ද? ඒක මතක තියාගන්න qualifying payment එකක් සුදුසුකම් ලබන ගෙවීමක්. හරිද? ඒ කියන්නේ මේ donation කියන එක tax law එකේ විදිහට business profit එක හොයද්දි අඩු කරන්න දෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ ලක්ෂ 5 මොනව කරන්න ඕනද accounting profit එකට? accounting profit එකට මොනව කරන්න ඕනද? දැන් අපි හොයන්නේ මොකද්ද? accounting profit එකෙන් business profit එක තමයි හොයන්න හදන්නේ. accounting profit එකෙන් business profit එක. ඒතර accounting profit එකෙන් business profit එක හොයද්දි allow කරන expense එකක්ද donation? නෑ. disallowable expense එකක්. එහෙමනම් disallowable expense එක accounting profit එකට මොනව කරනවද? එකතු කරා නම් හරි. එහෙනම් ඒක එකතු කරන්න. එහෙනම් ඔයා මෙහෙම කරන්න. ඔයා මේ වගේ ගානක් ආවට පස්සේ මෙන්න මේම format එක ගහගන්න. හරිද? exam එකේ අහන්නේ මොකක්ද කියලා මුලින් බලන්න. exam එකේ අහන්නේ මොකක්ද කියලා මුලින් බලන්න. එතකොට මෙයා අහනවනේ business profit එක කීයද? business profit එකනේ අහන්නේ. එතකොට profit as per the accounts කියලා දාගන්න. මේ තියෙන 7 million. හරිද? මෙන්න මේ උඩින් plus minus ලකුණක් දාගන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. හරිද? plus minus ලකුණක් දාගන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. එහෙනම් පටන් ගන්නවා අපි accounts වලට අනුව profit එකෙන්. ඊට පස්සේ කියනවා පළවෙනි adjustment එක මොකද්ද? donation අපි වෙනුවෙන් අපි fund එක. හරිද? එතකොට අපි වෙනුවෙන් අපි fund කියලා නිකන් ඔයා දාලා තියන්න එපා. ඔයා ඒක ඔයා මේකට ඇඩ් බැක් කරන්න හේතුව මොකද්ද? ඒකට හේතුවක් තියෙනවනේ. මේක ඇයි ඔයා ඇඩ් බැක් කරේ? මේක qualifying payment එකක් නිසා. ඒක නිසා අපි within bracket දාලා හරි note එකක් දාලා එතනම ලියන්න. හරිද? this is a qualifying payment කියලා. එතකොට ඔයාගේ answer එක complete. හරිද? එතනම note එකක් දාන්න ඔන්න ලක්ෂ 5යි. හරි. ඒකේ ගැටලුවක් නැතුව ඇති. ගැටලු තියෙනවා අන්තිමේට අහන්න එකපාර එතකොට හරිනේ. අපි ටක් ගාලා ගාන බලමු ටයිම් එක ඔයාලට වැදගත් නිසා. හරිද? ඊට පස්සේ කියනවා interest paid on housing loan of Mr. Supun. Mr. Supunගේ housing loan එකේ interest එක මේ company accounts වලින් ගෙවලා තියෙන්නේ. housing loan interest එක ලක්ෂ 2යි. ඒක business එකේ expense එකක්ද? ඒක business එකේ expense එකක්ද? ඒක business එකේ expense එකක් නෙවෙයි. හැම වෙලාවෙම හිතන්න business එකේ profit එක calculate කරද්දී අඩු කරන්න දෙන්නේ. හිතන්නකෝ ඔයා tax සම්බන්ධ කිසිම දෙයක් නැත්තම් මෙන්න මේ common sense එක පාවිච්චි කරන්න. tax law එකේ විදිහට business profit එකක් හොයද්දී අඩු කරන්න දෙන්නේ ඒ expense එක business එකේ income එක generate කරන්න දරලා තියෙනවා නම් විතරයි. tax වලදී business profit එක හොයද්දී යම් expense එකක් deduct කරන්න දෙන්නේ ඒ expense එක ink කරලා තියෙන්න ඕනේ production of income එක generate කරන්න ink කරපු expense එකක් නම් ප්‍රශ්නයක් නැහැ. ඔය සරල point එක ඔළුවේ තියාගන්න ඔයාට හිතා ගන්න බැරි expense එකක් ආවොත් note එකකුත් ඕනනම් දාන්න ඊට පස්සේ වරහන් ඇතුලේ හරි
this expense incurred for production of income කියලා. එහෙනම් මොනවාරි note එකක් දාන්න. එතකොට ඔයා දන්නවා කියලාත් එතන පෙන්නලා තියෙනවා. හරිද? හරි. එතකොට housing loan interest එක business එකේ expense එකක් නෙවෙයි. ඒක නිසා මේක අඩු කරන්න දෙන්නේ නැහැ business profit එක හොයද්දී. හැබැයි මතක තියාගන්න මේ ලක්ෂ දෙක අපිට අඩු කරන්න පුළුවන් individual computation එකේ කොතනින්ද? මේ ලක්ෂ දෙක කියන්නේ මොකද්ද? housing loan interest එක අඩු කරන්න දෙනවා මොකක් විදිහටද? අපි ඒක කිව්වා. අර පළවෙනි සෙෂන් එකේදී මම ෆෝමැට් එක ගහද්දි මම කිව්වා accessible income එකෙන් අඩු කරන්න දෙනවා relief සහන. හරිද? එහෙමනම් housing loan interest එක කියන්නේ individual කෙනෙක්ට විතරක් හම්බෙන benefit එකක් tax වලදී. housing loan interest එක අඩු කරන්න පුළුවන් tax law එකේදී. හැබැයි ඒක සහනයක් විදිහට තමයි අඩු කරන්න දෙන්නේ. හරිද? සහනයක් විදිහට. එතකොට ඒක මේක බිස්නස් එකේ එක්ස්පෙන්ස් එකක් නෙවෙයි. ඒක නිසා මේ ලක්ෂ දෙක මේ housing loan interest එක business profit එක හොයද්දී tax law එකේ විදිහට මේක එකතු කරනවා. මොකද ඒක allowable expense එකක් නෙවෙයි business එකට. allowable expense එකක් නෙවෙයි. allowable expense එකක් නෙවෙයි. එහෙනම් housing loan interest එක මේක අපි කියනවා this is a expenditure relief මෙන්න ලක්ෂ 2යි. හරිද? ඒක ලක්ෂ 2යි. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ කියනවා traveling expenses of Mr. Supun for attending a conference in Japan. Promotion of export trade 2,60,000යි. මෙයා බිස්නස් එකේ වැඩකට රට ගිහිල්ලා foreign traveling එකක් ඉන්ක කරලා 2,60,000යි. එහෙනම් ඒක මෙයා රට ගිහිල්ලා තියෙන මෙයාගේ private tour එකක් නෙවෙයිනේ. බිස්නස් එකේ වැඩකට රට ගිහිල්ලා. එහෙනම් ඒක business profit එක හොයද්දී අඩු කරන්න දෙන expense එකක්ද නැද්ද? අඩු කරන්න දෙන expense එකක්. හරිද? එතකොට මට කියන්න මේ 2,60,000 ඇවිල්ලා තියෙන්නේ මේ 2,60,000 traveling expense එක අර 7 million හොයද්දී අඩු කරලාද නැද්ද? අර 7 million හොයද්දී අඩු කරලාද නැද්ද? 7 million කියන්නේ accounting profit එක. මේ 7 million කියන්නේ accounting profit එක. හරිද? accounting profit එක 7 million. මේ 7 million හොයද්දී ඔය 2,60,000 අඩු කරලාද තියෙන්නේ නැද්ද? අඩු කරලා තියෙන්නේ. එහෙමනම් මේ 2,60,000 මේ tax computation එකේදී අඩු කිරීමක් ඕනේද නැද්ද? අඩු කරන්න ඕනද? අඩු කරන්න දෙයක් තියෙනවද? නෑ. මතක තියාගන්න ඒකේම ආය අඩු කරන්න යන්න එපා. මොකද ඒක already 7 million හොයද්දී ඇවිල්ලා තියෙන්නේ. ඒ 7 million හොයද්දී ඔය 2,60,000 already deduct කරලා තියෙන්නේ. අර මම අර උඩින් දුන්න chart එක මතක තියාගන්න. accounting profit එක හොයද්දී allowable expense එකක් මේක. එහෙනම් allowable expense එක අහපෝ අඩු කරන්න යන්න එපා. මොකද ඒක already අඩු වෙලා තමයි 7 million ඇවිල්ලා තියෙන්නේ. ඒක business එකට ඉන්ක කරපු expense එකක්. ඒක නිසා ඒක අඩු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. traveling expenses අපි කියනවා ඒකට allowable expense එකක් කියලා. කිසිම අපි figure එකක් දාන්නේ නැහැ. 0 කියලා දානවා. මොකද හැබැයි ඔයා මෙහෙමයි. ඔයා කිසිම දෙයක් නොලිය ඉන්න එපා. traveling expenses ඉරක් ගාලා allowable expense එකක් කියලා ලියලා තියන්න. ඔයා figure එකක් දාන්න යන්න එපා. already ඒක deduct කරලා තියෙන නිසා. පැහැදිලිද? ඔව්. හරි. ඔගොල්ලෝ අතේ පේපරේ තියෙනව නේද? මම පේපරේ බල හපෝ කියන්න ඕනේ නෑ නේද? පේපර් එක තියෙනවනේ. හරි. මම ඒක නිසා මම print out එකක් තියෙනවා. මම ඒක බලාගෙන කියන්න අපිට time එක save කරගන්න පුළුවන්. වැඩිපුර දේවල් කතා කරන්න. හරිද? So traveling expenses sorry. It was a depreciation of motor lorry was 500,000. The lorry was purchased from a sum of 2.5 million in April 2016. හරිද?
A sum of 500 has been spent to fix aluminium body to the lorry in April 2016. එතකොට මේගොල්ලෝ 2016 ලොරියක් කරන් තියනවා කීයකටද 2.5 මිලියන්. ඒ 2.5 මිලියන් ලොරියට බොඩි එකක් ෆික්ස් කරලා තියෙනවා ලක්ෂ 5ක් දරලා. ඒ අනුව ලොරිය ගාන කීයද 3 මිලියන්. හරිද 3 මිලියන්. හරිද හරි. එතකොට මේ ලොරියට accounting depreciation අඩු කරලා තියෙනවා කීයක්ද? accounting depreciation අඩු කරලා තියෙනවා කීයක්ද? ලක්ෂ 5ක්. හරිද? එතකොට අපි කිව්වා tax වලදී අඩු කරන්න දෙන්න accounting depreciation නෙවෙයි tax law එකේ විදිහට calculate කරපු capital allowance එක. ඒක නිසා accounts දැන් 7 million හොයද්දී ලක්ෂ 5 අඩු වෙලාද තියෙන්නේ නැද්ද? 7 million profit එක හොයද්දී ලක්ෂ 5 අඩු වෙලානේ තියෙන්නේ. ඒක නිසා accounting profit එක හොයද්දී අඩු කරලා තියෙන depreciation මේ profit එකට එකතු කරන්න. හරිද? මොකද ඒක already අඩු වෙලා තියෙන accounting profit එකකින් හැබැයි accounts වලදී අඩු කරපු එක tax වලදී අඩු කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා accounting depreciation කියලා ලක්ෂ 5ක් add back කරන්න. accounting profit එකට මේ ලක්ෂ 5 add back කරන්න. හැබැයි ඕකෙන් අඩු කරන්න දෙනවා මොකද්ද? අඩු කරන්න දෙනවා capital allowance එක. capital allowance කියන්නේ accounts වල කියන depreciation වලටම tax law එකේ කියන වචනේ. එහෙම හිතන්නකෝ capital allowance. එහෙනම් capital allowance කීයද? මෙතන ලොරියේ බොඩියටත් depreciation claim කරන්න පුළුවන්. ඒ අනුව ලොරියේ වටිනාකම 3 million. depreciation rate එක කීයද? අවුරුදු 5යි. අවුරුදු 5යි. අවුරුදු 5යි. ඒ අනුව ලක්ෂ 6ක් දෙනවා අඩු කරන්න. හරිද? ඔතන එනකම් මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ටක් ගාලා. ඔතන එනකම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔය කියපු ඇඩ්ජස්ට්මන්ට් වල මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අහන්න කොටක් ගාලා. දැන් මේ ලොරි එකේ කොස්ට් එක මිලියන 3යිනේ. මිලියන 3යි. මේ මිලියන 3 ලොරියට accounts වලදී depreciation calculate කරලා accounts වලදී අඩු කරලා තියෙනනේ ලක්ෂ 5ක්. හැබැයි මම කිව්වා tax වලදී අඩු කරන්න දෙන ගානයි accounts වල අඩු කරන්න දෙන ගානයි වෙනස්නේ. ඒක නිසා accounts වලදී අඩු කරපු depreciation ලක්ෂ 5 මේ accounting profit එකට අපි එකතු කරනවා. මොකද 7 million ඇවිල්ලා තියෙන්නේ ඔය ලක්ෂ 5 අඩු කරලා නිසා. ඒක නිසා accounting profit එක ඇතුලේ අඩු වෙලා තියෙන මේ ලක්ෂ 5 අපි add back කරලා tax law එකේ විදිහට depreciation අපි නැවත compute කරනවා. ඒතර tax law එකේ විදිහට depreciation compute කරන්න tax law එකේ වෙනම දීලා තියෙන rate එකක්. හරිද? එතකොට motor lorry depreciate කරන්න ඕනේ අවුරුදු 5කින්. ඒ අනුව 3 million වලට අවුරුදු 5ක් බලපුවාම 6 ලක්ෂ 6ක් අපිට capital allowance විදිහට claim කරන්න පුළුවන්. capital allowance විදිහට claim කරන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ කියනවා advertising expenses ලක්ෂ 6යිලු. this amount include the commission paid to an employee ලක්ෂයයි. මේ company advertising expenses එකක් තියෙනවා ලක්ෂ 6ක්. ඒ ලක්ෂ 6 ඇතුලේ සේවකයන්ට ගෙවපු commission එකක් තියෙනවලු. එහෙනම් මට කියන්න advertising කියලා කියන්නේ production of income ද? ඒ කියන්නේ income එක generate කරන්න දරපු වියදමක්ද නැද්ද? වියදමක්. ඔව්. එහෙමනම් advertising expenses accounts වලදී අඩු කරලා තියෙනවා වගේම tax වලදීත් අඩු කරන්න දෙනවද නැද්ද? ඔව්. අඩු කරන්න දෙනවා. හරි. ඊට පස්සේ කියනවා මේ ලක්ෂ 6 ඇතුලේ තියෙනවලු ලක්ෂයක commission payment. දැන් ඔයා දන්නවා ඕනෙම කම්පැනි එක සේවකයන්ට sales target එක achieve කරාට පස්සේ commission එකක් ගෙවනවා. ඒක සේවකයාගේ පැත්තෙන් benefit එකක්. ඒ ඉන්ඩිවිජුවල් සේවකයා එයා ඒක ටැක්ස් එකට ටැක්ස් ගෙවන්න ඕනේ. ඉතින් සේවකයාගේ පැත්තෙන් ඉන්කම් එකට ගන්නවා වගේම සේවකයන්ට ගෙවන ටාගට් වලට ගෙවන කමිෂන් බිස්නස් වලදී වියදමක් විදියට අඩු කරන්න දෙනවා. වියදමක් විදියට අඩු කරන්න දෙනවා. පැහැදිලිද? ඔව්. හරිද? එහෙමනම් මතක තියාගන්න මේ ලක්ෂය කියන එකත් කම්පැනියට එයාලගේ ටැක්ස් වලදී අඩු කරන්න දෙන එක්ස්පෙන්ස් එකක්. එහෙනම් මේ ලක්ෂය කියන එක already accounting profit එක හොයද්දි අඩු කරලානේ තියෙන්නේ. ඒ හින්දා advertisement වලටයි සේවකයන්ට ගෙවපු commission වලටයි
කිසිම ඇඩ්ජස්ට්මන්ට් එකක් අවශ්‍ය නැහැ. ඇඩ්ජස්ට්මන්ට් එකක් අවශ්‍ය නැහැ. ඒකයි මෙහෙම කියලා තියෙන්නේ advertisement expenses allowable. හරිද? advertisement expenses allowable expense එකක්. හරිද? ඔයා නිකම්ම ලියලා තියන්න එපා. ඒක allowable expenses කියලා දාන්න. ඒක allowable කියලා ලක්ෂ 5ක් කියලා මේකේ මයිනස් පැත්තට එහෙම දාන්න එපා ආමුදේ. මොකද already ඒක අඩු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒක අහපව් අඩු කරන්න යන්න එපා. හරිද? හරිද? හැබැයි මතක තියාගන්න 2019 පේපරේ ඔක පොඩ්ඩක් වෙනස් විදියට දීලා තියෙන්නේ. 2019 පේපරේ ඔයා බලන්න බිස්නස් ප්‍රොෆිට් එකෙන් පොඩ්ඩක් පොඩි ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒකේ අපි ගාණ හදන්න පටන් ගන්න රෙවෙනියු එකෙන්. විකුණුම් වලින් පටන් ගන්න. එහෙනම් විකුණුම් වලින් පටන් ගන්නවා නම් හරිද? ඔයා ඔයාට මේ කාට හරි තවදුරටත් ඕක ගැටලුවක් තියෙන එක්කෙනෙක් නම් ඔයා පටන් ගන්න රෙවෙනියු එකෙන් නම් ඔයාගේ මේ බිස්නස් ප්‍රොෆිට් එක හොයන්න පටන් ගන්නෙ විකුණුම් වලින් නම් පටන් අරගෙන අඩු කරන්නේ මේකෙන් අඩු කරන්න allowable expenses අඩු කරන්න මෙන්න බිස්නස් ප්‍රොෆිට් හරි එතකොට එක්සෑම් එකේ ඔයා ගාණ හදන්නේ රෙවෙනියු එකෙන් පටන් අරගෙනද මේක හොයන්නේ ප්‍රොෆිට් accounting ප්‍රොෆිට් එකෙන් පටන් අරගෙනද හොයන්නේ කියන එක මත ඔයා ගාණ හදන විදිය වෙනස් වෙනවා. ඒක ඔයා හොඳට අයිඩියා එකක් ඇතුව හදන්න. රෙවෙනියු එකෙන් පටන් ගන්නවා නම් ඔයා අඩු කරන්නේ allowable expenses විතරයි. හැබැයි ඔයා accounting profit එකෙන් හදනවා නම් ගාණ. හරිද? ඔයා accounting profit එකෙන් හදනවා නම් ගාණ. accounting profit එකෙන් ගාණ හදනවා නම් ඔයා add back කරනවා එකතු කරනවා add කරනවා disallowable expenses මේක එකතු කරනවා මෙන්න business profit ඕක තේරුණා නේද? ඔන්නෝක ඔයා කොහරි ලියලා හරි තියාගන්න. accounting profit එකෙන් ගාන පටන් අරන් හදනවා නම් disallowable expenses ටික එකතු කරා නම් හරි. හරිද? ඔයා revenue එකෙන් පටන් අරන් ගාන හදනවා නම් allowable expenses ටික විතරක් අඩු කරා නම් හරි. තේරුණානේ? හරි. හරි එතකොට commission paid to employees ඒක මතක තියාගන්න ඒක ඔයා disallowable expense එකක් විදිහට සලකන්නේ නැහැ හොඳේ. මොකද tax law එකේ කොහෙවත් මේ ගැන කියලා නැහැ. කියලා නැත්තම් කොහෙවත් අදාළ වෙන්නේ අර common rule එක. මොකද්ද common rule එක? production of income ද. හරිද? එහෙනම් ඒක allowable expense එකක් විදිහට අපි දානවා. කිසිම adjustment එකක් කරන්න ඕනේ නැහැ. මොකද මේක already accounting profit එකෙන් අඩු වෙලා තියෙන නිසා. හරිද? ඊට පස්සේ කියනවා bad debt provision made in respect of specific customers ලක්ෂ 2යිලු sum of 300,000 was written off since the particular debtor has become the bankrupt. General provision for doubtful debtors stood 600,000. මේ company debtors ලට ලක්ෂ 2ක් තියෙනවා specific provision එකක් general provision එකක් තියෙනවා ලක්ෂ 6ක් ඊට අමතරව ණයගැතියෝ කපා හරලා තියෙනවා ලක්ෂ 3ක්. එහෙනම් මේ තුනම accounts වල දැන් accounts කරලා මේගොල්ලෝ ඉන්නවා. ඒතර tax මතක තියාගන්න කොහෙන් හරි ලියලා note එකක් හරි දාලා තියාගන්න expense එකක් අඩු කරන්න දෙන්නේ tax law එකේ විදිහට ඒ expense එක incur කරලා තියෙනවා නම් විතරයි. incurred අදාළ taxේරු වර්ෂය තුල year of assessment එක තුල incur කරලා තියෙන්න ඕනේ. ඒතර bad debt provision එකක් කියලා කියන්නේ එතන incur කරලා නැහැ තාම. ඒක just provision එකක් විතරයි දාලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න specific provision වත් general provision වත් tax law එකේදී අඩු කරන්න දෙන්නේ නැහැ. ඒ අනුව specific provision එක ලක්ෂ 2යි general provision එක ලක්ෂ 6යි ලක්ෂ 8ක් disallowable expense එකක් විදියට
මේකට ඇඩ් බෑක් කරා නම් හරි provision specific එහෙම and general disallowed කියලා ලක්ෂ 6ක් දාන්න. ඒ වගේම මේ කම්පැනි අවුරුද්ද තුන කපා හැරලා තියෙනවනේ ලක්ෂ 3ක බොල් ණය. දැන් මේ ඇඩ්ජස්ට්මන්ට් ටික පටන් ගනිද්දී උඩම කියලා තියෙන්නේ මොකද්ද? 7 මිලියන් හොයලා තියෙන්නේ 7 මිලියන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා කියන එක්ස්පෙන්සස් අඩු කරාට පස්සේ කියලා. ඒ කියන්නේ මේ බෑඩ් ඩෙට් රයිට් ඔෆ් කරපු ලක්ෂ 3ක් accounts වලදී අඩු වෙලාද තියෙන්නේ නැද්ද? හවුද නැද්ද? බෑඩ් ඩෙට් රයිට් ඔෆ් කරපු එක අඩු වෙලාද නැද්ද? කියන්නකෝ. බෑඩ් ඩෙට් අඩු වෙලාද නැද්ද? මේ 7 මිලියන් accounting profit එක හොයද්දී මේ ලක්ෂ 3 බෑඩ් ඩෙට් රයිට් ඔෆ් කරපු එක accounts වලදී අඩු වෙලාද තියෙන්නේ නැද්ද? අඩු වෙලා. ඒතර බෑඩ් ඩෙට් රයිට් ඔෆ් කරපු ඒවා tax law එකේ විදියට අඩු කරන්න දෙනවද නැද්ද? අඩු කරන්න දෙනවා. provisions අඩු කරන්න දුන්නේ නැති වුණාට රයිට් ඔෆ් කරාට පස්සේ ඒවා අඩු කරන්න දෙනවා. එහෙනම් accounting profit එක හොයලා තියෙන්නේ ඔය ලක්ෂ 3 අඩු වෙලා නිසා ඒකට adjustment එකක් අවශ්‍ය නැහැ. ඒකයි මේ කියන්නේ written off debtors allowable expense එකක් කිසිම adjustment එකක් දාලා නැහැ බිඳුවක් කියලා තියෙනවා. මොකද already ඒක අඩු වෙලා තියෙන නිසා. හරිද? හරි. ඒක තේරුණානේ? ඒක තේරුණානේ? මොනවාරි එතන ඩවුට් එකක් තියෙනවද? ඩවුට් එකක් තියෙනවද එතන? ඔයාලට තේරෙනවනේ මං කියන ඒවා. තේරෙන්නේ නැත්නම් කියන්න. හරි. ඊට පස්සේ කියනවා EPF contribution was 600,000 ETF contribution 1,50,000යි. ඒක EPF ETF කම්පැනි පැත්තෙන් අඩු කරන්න දෙනවද නැද්ද? ඒක බිස්නස් එකේ එක්ස්පෙන්ස් එකක්ද නැද්ද? EPF ETF බිස්නස් එකේ එක්ස්පෙන්ස් එකක්ද නැද්ද? එක්ස්පෙන්ස් එකක්. ඒක allowable expense එකක්. ඒතර 7 මිලියන් accounting profit එක එද්දි ඔයා දන්නවා accounts හදද්දි EPF ETF cost එක අඩු කරනවානේ. එහෙනම් 7 මිලියන් ඇවිල්ලා තියෙන EPF ETF අඩු වෙලා tax වලදිත් ඒක අඩු කරන්න දෙන නිසා EPF ETF වලට adjustment එකක් අවශ්‍ය නැහැ. ඒකයි මේ කියන්නේ EPF ETF allowable expense එක 0 කියලා තියෙනවා. ඒක එහෙම නැවත ආයෙ අඩු කරන්න යන්න එපා. already අඩු වෙලායි තියෙන්නේ. හරිද? එතකොට මේක සේවකයාගේ පැත්තෙන් සේවකයාගේ හිතන්නකො ඉන්ඩිවිජුවල් එම්ප්ලොයිගේ පැත්තෙන් ඉන්ඩිවිජුවල් එම්ප්ලොයි එයාගේ ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී EPF ETF කොහොමද ටැක්ස් කරන්නේ? ඒක ඔයා දන්නවා අපි එදත් කතා කරා. EPF ETF ටැක්ස් වෙන්නේ එම්ප්ලොයිගේ පැත්තෙන් කොහොමද? ඒක මන්ත්ලි හම්බෙද්දිද ඒක ටැක්ස් වෙන්නේ? ඒක රිටයර් වෙලා ටර්මිනල් බෙනිෆිට් එකක් විදිහට ඒක අපි කන්සිඩර් කරන්නේ. at the time of retirement නේ රිටයර්මන්ට් එකේදී තමයි ඒක ටැක්ස් වෙන්නේ. ඒක ඔයා දන්නවා. හරි. ඊට පස්සේ කියනවා depreciation charge for computer hardwares ලක්ෂ 2යි, depreciation for local developed product design software ලක්ෂ 2යි, cost of computers was 600,000 and cost of software was ලක්ෂ 4යි. එතකොට මතක තියාගන්න අපි මේ ගාණ හදන්නේ 2020-21 year of assessment එකට අනුව. හරිද? එතකොට ඔයා දන්නවා ඇසෙට් එකක් ගත්ත අවුරුද්දේදී සම්පූර්ණ අවුරුද්දටම ෂෙයා දීමනාවනොත් කැපිටල් allowance එක හම්බ වෙනවා. ඩිස්පෝස් කරන අවුරුද්දේදී කැපිටල් allowance හම්බ වෙන්නේ නැහැ. අර accounts වලදී නම් ගත්ත දවසේ ඉඳලා ඩිප්‍රීසියේට් කරාට tax වලදී ගත්ත අවුරුද්දට සම්පූර්ණ අවුරුද්දකට ප්‍රාග්ධන දීමනාවනොත් ෂෙයා දීමනාවනොත් කැපිටල් allowance එක හම්බ වෙනවා. හරිද? හරි. එතකොට මෙතන කියන depreciation charge for computer hardware ලක්ෂ 2යි, depreciation for local developed software එකක් තියෙනවා ලක්ෂ 2යි. හරිද? cost of computers ලක්ෂ 6යි, cost of software මෙතනත් අර විදිහම තමයි accounts වලදී අඩු කරපු depreciation අපි add back කරනවා. හරිද? computers වලට අදාළව ලක්ෂ 2ක් depreciation charge කරලා තියෙනවා. accounts වලදී ඒක අපි add back කරනවා. එතකොට දැන් මේ ගාණ දීලා තියෙන්නේ 2021 year එකකටනේ. එතකොට 2021 year එකේදී තමයි මේ asset purchase කරලා තියෙන්නේ.
අයි මේක පරණ අවුරුද්දක ගත්ත එකක් නෙවෙයි. හරිද? පරණ අවුරුද්දක ගත්තේ නැහැ මේක කරන්ට් ඉයර් එකේදී ගත්ත එකක් නේ. මොකද එහෙමනම් එයා දෙන්න බෑ මේක ගත්තේ ආවල් දවසේ කියලා. ඒතර මේ අවුරුද්දේදී ගත්තේ කියලා හිතන්නකෝ. හරිද? ඒතර මේ අවුරුද්දේ නම් ගත්තේ මේ කම්පියුටර්ස් වලට අවුරුදු 5කට හම්බ වෙනවා ඩිප්‍රිසියේෂන් allowance. අවුරුදු 5කට. ඒතර කම්පියුටර්ස් වල කොස්ට් එක ලක්ෂ 5යි ඩිප්‍රිසියේෂන් කරන්න දෙනවා අවුරුදු 5කින්. ඒ අනුව කැපිටල් allowance එක හම්බ වෙනවා 1,20,000ක්. 1,20,000ක්. 1,20,000ක් කම්පියුටර්ස් වලට ඩිප්‍රිසියේෂන් allowance එකක් නොත් කැපිටල් allowance එකක් හම්බ වෙනවා. ඊට පස්සේ softwares වලට software වලට accounting depreciation තියෙනවා ලක්ෂ 2ක්. ඒක add back කරලා capital allowance එක software වලට මතක තියාගන්න ගානේ දීලා නැත්තම් specific years ගානක් අවුරුදු ගානක් නිශ්චිතව දීලා නැත්තම් softwares depreciate කරන්න ඕනේ අවුරුදු 20කින්. හැබැයි ගානේ දීලා තියෙනවා කියලා හිතන්නකෝ මේ software එකේ life time එක අවුරුදු 5යි කියලා. එහෙමනම් අපි 20න් නෙවෙයි බෙදන්නේ අවුරුදු 5න්. අපි කියන effective life time එකක් දීලා නැත්තම් software එකට අපි අවුරුදු 20කින් තමයි depreciate කරන්නේ. හරිද? ඒකයි මේ 20න් බෙදලා තියෙන්නේ. ඒ අනුව capital allowance එක softwares වලට රුපියල් 20000යි. හරිද? 20000යි. ඒතකොට ඒකත් හරි. හරි. එතන මම කිව්වේ intangible asset තියෙනවානේ. intangible asset ඔය good other than goodwill. හරිද? කීර්ති නාමය හැර අනෙකුත් අස්පෘශ්‍යවත්කම් intangible asset basically softwares, computer software. හරිද? software වලට ස්පෙසිෆික් ලයිෆ් ටයිම් එකක් ඵලදායී ජීව කාලයක් එක්සැමිනර් ගානේ දීලා තියෙනවා නම් කැපිටල් allowance ක්ලේම් කරන්නේ ඒ දීලා තියෙන අවුරුදු ගානේ. අපි හිතමුකෝ අවුරුදු 5යි නම් දීලා තියෙන්නේ අවුරුදු 5 තමයි අපි ගන්නෙ. හැබැයි අවුරුදු ගාන දීලා නැත්තම් effective life time එක දීලා නැත්තම් අපි අවුරුදු 20කින් තමයි කැපිටල් allowance ක්ලේම් කරන්නේ ඒ ෆික්ස් asset වලට ඒ asset වලට. එහෙම නැත්නම් intangible asset වලට. හරිද? හරි. તો ඒක පැහැදිලි. හරිද? හරි. ඊට පස්සේ කියනවා amount charged as expenses incurred construction of building. මේගොල්ලෝ building එකක් construct කරලා 2 million ඉන්ක කරලා ඒකත් expense එකක් විදිහට අඩු කරලා. එහෙනම් කොහේරි note එකක් දාලා ලියා ගන්න මතක තියාගන්න capital nature expenses tax වලදී අඩු කරන්න දෙන්නේ නැහැ. capital nature expenses. එතකොට මේ building එක construct කරපු cost එක capital nature expense එකක්. එහෙනම් capital nature expenses tax වලදී අඩු කරන්න දෙන්නේ නැහැ. හරිද? එහෙනම් මේ 2 million add back කරන්න. මේ 2 million add back කරනවා. හැබැයි මතක තියාගන්න ඒ building එකේ cost එක අපිට depreciate කරන්න පුළුවන්. එහෙනම් building depreciate කරනවා අවුරුදු 20කින්. ඒ අනුව building වලට capital allowance රුපියල් ලක්ෂයක් හම්බ වෙනවා. එහෙනම් ඒ ලක්ෂය අපිට claim කරන්න පුළුවන්. ඒ ලක්ෂය අපිට claim කරන්න පුළුවන්. ඒතර මතක තියාගන්න දැන් මෙතන building එක මේගොල්ලෝ accounts වලදී depreciate කරලාද නැහැ. accounts වලදී depreciate කරන්න විදියක් නැහැනේ. මොකද මේගොල්ලෝ මේ 2 million expense එකක් විදියට write off කරලානේ. ඒක නිසා building වලට accounting depreciation එකක් නැහැ පොත්වල. ඒකයි එතන මොනවත් කියලා නැත්තේ. මොකද ඒක capitalize කරලා නැති නිසා. හරි. එහෙනම් ඒක හරි. ඊට පස්සේ කියනවා donation made to Vesak program. එහෙනම් donation එකක් ඔය Vesak event එකකට කරාට ඒවා allow වෙන්නේ නැහැ කොහොමත්. ඒක නිසා ඒක qualifying payment එකක් විදියට හම්බෙන්නෙත් නැහැ. හරිද? මොකද approved charity වලට සහ අර government සහ funds වලට කරොත් විතරයි qualifying payment එකක් විදියට හරි හම්බෙන්නේ. මේ වෙසක් දන්සල් වලට donation දුන්නට ඒව tax වලදී අඩු කරන්න බෑ. සුදුසුකම් ලැබෙන ගෙවීමක් විදිහටවත්. anyway business profit එක ඔයල්දී අඩු කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඒ donation එක අපි add back කරනවා.
හරිද? ඊට පස්සේ කියන amount spent for year end dinner organize for the customers and employees. මතක තියාගන්න දැන් ඔයා හිතයි මේක කස්ටමර්ස් ලගට එන්ටර්ටේන් කරන්න මේ වියදම දැරලා තියෙන්නේ. එහෙම දැරුවට ටැක්ස් ලෝ එකේ පැහැදිලිව කියලා තියෙනවා entertainment expenses disallowed කියලා. අන්න විශේෂයෙන් කියපු වියදමක් මේ entertainment expenses කියන්නේ. ටැක්ස් ලෝ එකේ පැහැදිලිව කියනවා හරිද entertainment expenses අඩු කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ අනුව මේ ලක්ෂ 6 add back කරන්න. ඒක ටැක්ස් ලෝ එක ඉල්ලර් රෙවෙනියු ඇක්ට් එකේ පැහැදිලිව කියනවා සෙක්ෂන් 11 මේ ඩොමෙස්ටික් එක්ස්පෙන්සස් සහ එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් ඩිස්අලවුඩ් කියලා. ඒක කියලා තියෙනවා. නැත්තම් ඔයාට හිතෙයි කස්ටමර්ස්ලාව එන්ටර්ටේන් කරන්න කියලා කියන්නේ කස්ටමර්ස්ලා එන්ටර්ටේන් වෙච්ච නිසානේ බිස්නස් ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියලා එලව් කරන්න බෑ. මොකද ටැක්ස් ලෝ එකේ පැහැදිලිව කියලා තියෙනවා එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් ඩිස්අලවුඩ් කියලා. ඒකයි ඒක එලව් කරන්නේ නැත්තේ. හරිද? හරි. හරිද? එන්ටර්ටේන්මන්ට් හරි. ඊට පස්සේ රිසර්ච් එක්ස්පෙන්සස් ඉන්කර්ඩ් ලක්ෂ 3යිලු. The research has done with the collaboration of Sri Lanka University of Peradeniya with the object of innovation a low cost environmental friendly rubber carpet. එහෙමනම් research and development expenses අඩු කරන්න දෙනවා. tax වලදී මොකද මිනිස්සුන්ව motivate කරන්න ඉල්ලර් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එක research expenses tax වලදී ඒවා දැන් ඔයාට හිතෙයි research expense කියලා කියන්නේ ඒකේ benefit එක අවුරුදු ගාණක් ලැබෙනවානේ. එතකොට ඔයාට හිතෙයි මේක capital nature නේද කියලා. capital nature තමයි. capital nature උනාට tax law එකේදී පැහැදිලිව කියලා තියෙනවා research and development expenses allowed කියලා. even it is a capital nature expense. හරිද? capital nature උනත් research and development expenses අඩු කරන්න දෙනවා. ඒ ඉන්ක කරපු අවුරුද්දේදී. එහෙනම් මේ ලක්ෂ 3 අඩු කරන්න දෙන එක්ස්පෙන්ස් එකක් allowable expense එකක් adjustment එකක් දැමීම අවශ්‍ය නැහැ. හරිද? ඊට පස්සේ කියනවා a loan රුපියල් 50000ක එම්ප්ලොයි කෙනෙක්ට ලෝන් එකක් දීලා ඒක රයිට් ඔෆ් කරලා. එහෙනම් ඔයා ටක් ගාලා හිතන්න මේ එම්ප්ලොයිස්ලට දෙන ලෝන් ගැන ටැක්ස් ලෝ එකේ කියලා තියෙනවද? නෑ කියලා නෑ. එහෙමනම් ඇප්ලයි වෙන්නේ ජෙනරල් රූල් එක. මොකද්ද ජෙනරල් රූල් එක? එහෙම නැත්නම් මොකද්ද කොමන් රූල් එක? ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම්ද? සේවකයන්ට ණය දෙන එක ඉන්කම් එක ගේන්න අදාළද? නෑ. එහෙනම් ඒක ඩිස්අලවබල් එක්ස්පෙන්ස් එකක්. එහෙනම් ඒක ඇඩ් බෑක් කරන්න. හරිද? එම්ප්ලොයිස්ලට ලෝන් දීලා රයිට් ඔෆ් කරාට ඒක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් නෙවෙයි. ඉන්කම් එක ජෙනරේට් කරන්න දරපු වියදමක් නෙවෙයිනේ. එහෙනම් ඒක ඩිස්අලවුඩ් කරන්න ඕනේ. හරිද? ඩිස්අලවුඩ් කරන්න ඕනේ. පැහැදිලිනේ? ඔව්. මෙන්න මේක වැදගත් කාරණාවක්. National building tax paid for the period amounted 5 million. මතක තියාගන්න NBT කියන එක දැන් නැහැ. NBT දැන් ගොඩක් කට්ටියට තිබ්බ ගැටලුවක් 2019 දෙසැම්බර් මාසයේ ඉඳලා NBT අයින් කරා. NBT නැහැ දැන්. හරිද? එතකොට examiner 2020-21 අවුරුද්දට මේ ගාන දෙන්නේ. එහෙමනම් එයා දෙන ගානේ NBT ගැන NBT ගැන ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙන්න බෑ හරිනා. මොකද NBT රයිට් ඔෆ් කරන ඒවා කරන්න තිබ්බේ කලින්. දැන් NBT එන්න විදියක් නැහැ. මොකද 2021 ඉයර් එකට NBT නැති නිසා. හරිද? එතකොට දැන් ඔයාට ඩවුට් එකක් දැන් ඔයාට මේක පරණ විදියට හදද්දි ගැටලුවක් තිබ්බනේ. එහෙනම් මතක තියාගන්න මේක අපි හිතමුකෝ NBT කියලා දැනට තාමත් තියෙනවා කියලා. එතකොට කම්පැනි බඩු පර්චේස් කරද්දි ගෙවනවනේ NBT ටැක්ස් එක. අන්නේ ටැක්ස් එක හරිද? ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක හොයද්දි අඩු කරන්න දෙනවා. හරිද? NBT එකක් දෙනවා, value added tax එකක් දෙනවා අඩු කරන්න. ක්ලේම් කරගන්න බැරි. ඔච්චර හිතන්න යන්න එපා. ක්ලේම් කරගන්න බැරි value added tax එකක් තිබ්බනම් ක්ලේම් කරගන්න බැරි NBT එකක් තිබ්බනම් ඒක ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එකේදී අඩු කරන්න පුළුවන්. හැබැයි ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක අඩු කරන්න බෑ. ESC අඩු කරන්න බෑ. හරිද? එහෙනම් මතක තියාගන්න ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී අඩු කරන්න බැරි ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක. හරිද? එහෙනම් පරණ අවුරුද්ද වල ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්සස් කරන්ට් ඉයර් එකේ ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්සස් එහෙම ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක කරද්දී අඩු කරන්න දෙන්නේ නැහැ.
හරිද? හැබැයි NBT හිතන්නකො බැරි වෙලාවත් මෙතන තිබ්බ value added tax කියලා. disallowed value added tax එකතු කළාගේ මත බද්ද කියලා මිලියන 5 තිබ්බයි කියලා හිතන්නකෝ. එහෙනම් අන්න ඒක එන්න පුළුවන් දැන් ගානේ. මෙතන තියනවා කියලා හිතන්නකෝ disallowable value added tax amount 5 million. එහෙනම් මතක තියාගන්න ඒක අඩු කරන්න දෙන වියදමක්. ඒකට ඇඩ්ජස්ට්මන්ට් එකක් දාන්න යන්න එපා. ඒක ටැක්ස් වලදී අඩු කරන්න දෙනවා VAT unclaim VAT එක. හරිද? ක්ලේම් නොවිච්ච VAT එකක් තියෙනවා නම් ඒක අඩු කරන්න දෙනවා. මතක තියාගන්න ෆික්ස් ඇසෙට් අවුරුද්ද තුල පර්චේස් කරලා නම් ඒ පර්චේස් කරපු අවුරුද්ද සම්පූර්ණ අවුරුද්දටම කැපිටල් ඇලවන්ස් හම්බ වෙනවා. ආයේ පර්චේස් කරපු දින ගැන හිතන්න එපා ටැක්ස් වලදී. හොඳේ සම්පූර්ණ අවුරුද්දට හම්බ වෙනවා. හරි. හරි එහෙනම් NBT කියන්නේ allowable expense එකක් ඈ. NBT ඔයා එතන ඕනනම් තරුවක් දාලා ලියලා තියාගන්න VAT කියලා. VAT එකත් එහෙම අඩු කරන්න දෙනවා. හරිද? එතකොට එහෙනම් ওই ටික තමයි ඇඩ්ජස්ට්මන්ට් ටික. එතකොට දැන් මේකේ මේ ප්ලස් පැත්තේ තියෙන ඔක්කොම ටික එකතු කරන්න. ප්ලස් පැත්තේ තියෙන ඔක්කොම ටික එකතු කරන්න. මයිනස් පැත්තේ තියෙන ඔක්කොම ටික මේ පල්ලෙහාට එකතු කරන්න. මේක කරන විදිය ඔයා දන්නවා ඇතිනේ. ප්ලස් මයිනස් තියෙන පැත්තේ ටිකේ ප්ලස් පැත්තේ එකතුවේ 12.15 මිලියන් මයිනස් පැත්තේ තියෙන ගාන 8,40,000යි. ඊට පස්සේ මේකෙන් මේක අඩු කරලා තමයි මේ 11 මිලියන් 310,000 කියලා දාලා තියෙන්නේ. එහෙනම් මේකෙන් මේක අඩු කරලා හොඳේ තමයි මේ දාලා තියෙන්නේ. හරිද? හරි. ඒක පැහැදිලිනේ? හරි ඊට පස්සේ කියන අපි ටක් ගාලා බලමු. ඔන්න එතකොට එයාගේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් වල අපි කම්පියුටේෂන් එක කරා. ඒක උත්තරයි. හරිද? ඔය සුපුන් ඉන්ඩස්ට්‍රීස් වල බිස්නස් මේ දින සුපුන් ඉන්ඩස්ට්‍රීස් වල බිස්නස් ඉන්කම් එක. සුපුන් ඉන්ඩස්ට්‍රීස් වල බිස්නස් ඉන්කම් එක ඔය. බිස්නස් ඉන්කම් නේ බිස්නස් ප්‍රොෆිට් එක. මේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් වල බිස්නස් ප්‍රොෆිට්. බිස්නස් ප්‍රොෆිට්. හරිද? ඊට පස්සේ කියනවා සුපුන් ට්‍රේඩින් හවුස්. ඔන්න බලන්න. Supun Trading House, which is engaged in a trade in fancy goods. The turnover for the year ended amount 60 million lu and adjusted business profit for tax purpose. Kida 2.5 million lu. එහෙමනම් මේ 2.5 කියලා කියන්නේ මෙයාගේ තව බිස්නස් එකක් තියනවලුනේ. මේ trading house කියලා. එහෙනම් මේ trading house එකේ business profit එක tax law එකේ විදිහට compute කරපු ගාන තමයි මේ 2.5 million කියන්නේ. එහෙනම් 2.5 million වලට adjustment දාන්න දෙයක්ද? නෑ. මොකද ඒක tax law එකේ විදිහට compute කරලා තියෙන්නේ. එහෙනම් 2.5 million කියන්නේ සුපුන් trading එකේ business profit එක. එහෙනම් මෙයාගේ සම්පූර්ණ business profit එක වෙන්නේ මේ දෙකේ එකතුව. මේ දෙකේ එකතුව තමයි සුපුන්ගේ total business profit එක. හරිද? එහෙනම් 13.81 million. හරිද තමයි ඒ සුපුන්ගේ business profit එක. හරිද? ඉතින් ඔය තමයි business profit එක compute කරපු විදිය. ඉතින් ඔතන එනකම් මොනවාරි doubt තියෙනවද? අපැහැදිලි දැනක් තියෙනවද ඔතන එනකම් ඔයාලට? කියන්නකො ඔතන එනකම් මොනවාරි doubt එකක් තියෙනවද? මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් කියලා හිතනවද දැන්? එහෙම හිතනවද? idea එකක් තියෙනව නේද? ඔව් කියන්න ඕනේ. ස්පීඩ් වැඩි හෙමින් කරන්නකෝ. කියපු දේවල් තේරුණාද? අර ලෝන් එක එම්ප්ලොයිස්ලට ලෝන් දුන්නේවා හරිද? මෙච්චරයි කියන්න තියෙන්නේ. හරිද? ආදායම් බදු පනතක් තියෙනවා. හරිද? ඉන්ඩෝයට මම විනාඩියක් දෙන්න. හරිද? හරි මේ වඩ පේනවත් දන්න මේ තියෙන ඉන්කම් ටැක්ස් ඇක්ට් එක මේ
පොඩි පොතක් තියෙන්නේ. හරිද? මේ ඇක්ට් එකේ තමයි ඔය අපි කියන්නේ ඔක්කොම දාලා තියෙන්නේ. මේකේ කියලා තියෙනවා අඩු කරන්න දෙන වියදම් මොනවද අඩු කරන්න බැරි වියදම් මොනවද කියලා. හරිද? ඔය ටැක්ස් කම්පියුටේෂන් එක කරන විදිය මෙන්න මේ ඉන්කම් ටැක්ස් ඇක්ට් එකේ තමයි තියෙන්නේ. එතකොට මේ ඉන්කම් ටැක්ස් ඇක්ට් එක දැන් හිතන්නකෝ හැම දැන් බිස්නස් හැම බිස්නස් එකකම තියෙන එකම වගේ වියදම් නෙවෙයිනේ. එතකොට මේ ඇක්ට් එකේ හැම බිස්නස් එකකම තියෙන එක්ස්පෙන්සස් මේවා දෙනවා මේවා දෙන්නේ නැහැ මේවා දෙනවා මේවා දෙන්නේ නැහැ කියලා එහෙම 1 by 1 කියන්න බෑනේ. ඒක නිසා මේ ඇක්ට් එකේ වියදම් කීපයක් ගැන ස්පෙસિෆිකලි කියලා තියෙනවා. ඔය ෂෙයා ගැන කියලා තියෙනවා, බැංකු ණයවල ලෝන් ඉන්ට්‍රෙස්ට් එක ගැන කියලා තියෙනවා, එන්ටර්ටේන්මන්ට් එක්ස්පෙන්සස් ගැන කියලා තියෙනවා, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක්ස්පෙන්සස් ගැන කියලා තියෙනවා. ඊට පස්සේ cost of sales ගැන කියලා තියෙනවා. ඔන්න ඔය වගේ වියදම් සිලෙක්ටඩ් වියදම් කීපයක් ගැන කියලා තියෙනවා. ඒවා අඩු කරන්න දෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ වියදම් 7-8 හැර තව වියදම් කොච්චරද තියෙනවද බිස්නස් වල? එහෙනම් ඒ අනිත් බිස්නස් ගැන අඩු කරන්න දෙනවද නැද්ද කියලා අපි හිතන්න ඕනේ. මේක ප්‍රොඩක්ෂන් ඔෆ් ඉන්කම් එක ජෙනරේට් කරන්න දැරලාද නැද්ද කියන කොමන් රූල් එකට. කොමන් රූල් එක තමයි කන්සිඩර් කරන්නේ. හරිද? හරිද? ඒක නිසා කොමන් රූල් එකේදී හිතන්න මේක බිස්නස් එකේ ඉන්කම් එකට ඉන්ක කරලාද? සේවකයන්ට ලෝන් දෙන එක බිස්නස් එකේ ඉන්කම් එක ජෙනරේට් කරන්න දරපු වියදමක් නෙවෙයිනේ. එතකොට ඔයාලට හිතෙයි සේවකයෝ ඉතින් හිටියේ නැත්තම් එහෙම බිස්නස් එක කරන්න වෙන්නේ නැහනේ. ඔව් ඒක හරි. හැබැයි සේවකයන්ට ලෝන් දෙන්න ඕනද බිස්නස් එක කරන්න නෑනේ. ඒක නිසා ඒක බිස්නස් එකේ වියදමක් නෙවෙයි. හරිද? ආය ගැටලුවක් අහලා තිබ්බා. දැන් කලින් ඇක්ට් එකේ හැටියට එකම සේවකයා රැකියා දෙකක් කරනවා නම් ප්‍රයිමරි එම්ප්ලොයිමන්ට් සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් කියලා කඩන්නවනේ. ඒකේ සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එක ටැක්ස් උනේ කලින් වැඩි රේට් එකකටනේ. හැබැයි දැන් ඔයා හිතන්න එහෙම එකක් නැහැ කියලා. හරිද? සෙකන්ඩරි එම්ප්ලොයිමන්ට් එකක් තිබුණාට ඒක ටැක්ස් වෙන්නේ නෝමල් ටැක්ස් රේට් එකට කියලා හිතන්න. හරිද? ජොබ් දෙක තුනක් කරලා තියෙන්න පුළුවන්. එතකොට නෝමල් විදියටම 100ට 6 12 18ට ටැක්ස් වෙනවා. හරිද? හරි. එහෙනම් ගැටලුවම අපි බලාගෙන යන් රෙකෝඩින් එකක් දානවා. හරිද? හරි. ඊට පස්සේ කියනවා in addition to the above activities Supun has provided the following information. Net dividend received for commercial bank 3,60,000යි, interest income එක BOC People's Bank කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා withholding tax have been deducted. ඔන්න මතක තියාගන්න කලින් නම් dividend සහ interest ගෙවද්දී බැංකුව හෝ ඒ ලාභාංශ ගෙවන කම්පැනිය දැන් හිතන්නකෝ බැංකුවක් ඩිපොසිට් හෝල්ඩර්ස්ලට ඉන්ට්‍රෙස්ට් එක ගෙවද්දී 105ක withholding tax එකක් කපලා තමයි ගෙව්වේ. රෙසිඩන්ට් කම්පැනියක් ෂෙයා හෝල්ඩර්ස්ලට ඩිවිඩන්ඩ් ගෙවද්දී 114ක් ටැක්ස් එක කපලා තමයි ඩිවිඩන්ඩ් ගෙව්වේ. හැබැයි ඒක දැන් නෑ. 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඒක නෑ දැන්. එතකොට දැන් දෙන ගානේ මේ withholding tax have been deducted කියන clause එක නෑ. ඒක තියෙන්න විදියක් නෑ. ඒක නිසා දැන් දුන්නොත් දෙන්න නිකම්ම දෙනවා dividend income එක 3,60,000යි, interest income එක BOC 97,500යි, People's Bank 1.95යි කියලා නිකම් තමයි දෙන්නේ. මොකද දැන් withholding tax remove කරලා තියෙන්නේ dividend වලටයි interest වලටයි. පැහැදිලිද? එහෙමනම් withholding tax කියලා එකක් එන්නේ නැහැ dividend සහ interest වලට. ඒක නිසා මොනවත් හිතන්න එපා. dividend සහ interest කියන්නේ සුපුන්ට income එකක්. මොන income එකක්ද? investment income එකක්. එහෙනම් මෙයාගේ investment income එක මෙන්න ඒකටත් අපි පොඩි note එකක් දාලා compute කරනවා. interest on FD හරිද? interest on FD 3,60,000යි. ඊට පස්සේ dividend income එක 3,60,000යි, interest income එක 2,92,500යි. මොකද Bank of Ceylon එකයි People's Bank එකේ දෙකේම එකතුව තමයි 2,92,500. ආන්න මෙන්න මෙතන වැදගත් හොඳේ. මෙයාට බිල්ඩින් එකක් තියනවලු. ඒ බිල්ඩින් එක මෙයා rent out කරලාලු. එහෙනම් එතනින් එනවා යාට මොකද්ද? rent income එක. එහෙනම් මෙන්න gross rent එක කීයද? 3,60,000යි. ඒ වගේම කියනවා මෙයා ඒ බිල්ඩින් එක වෙනුවෙන් වරිපනම් ගෙවලාලු ප්‍රාදේශීය සභාවට.
එහෙනම් වරිපනම් කීයද 60000යි. එහෙනම් මතක තියාගන්න ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් කම්පියුට් කරද්දී ඒ වෙනුවෙන් වියදමක් එක්ස්පෙන්ස් එකක් ඉන්ක කරලා නම් ඒක අඩු කරන්න දෙනවා. දැන් මේ රෙන්ට් ඉන්කම් එක කියන්නේ මෙයාට ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක් නේ. ඒ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකට මෙයා දරලා මේ වරිපනම් බදු. එහෙනම් ඒ 60000 අඩු කරන්න දෙනවා. ඒ 60000 අඩු කරලා ඒ එන ඉතුරු ලක්ෂ 3 තමයි මෙයාගේ රෙන්ට් ඉන්කම් එක වෙන්නේ. රෙන්ට් ඉන්කම් එක වෙන්නේ. ඒ අනුව මෙයාගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක 9,52,500යි. හරිද? ඒ කියපු කතන්දරේ තේරුණාද? ඕක අනිවාර්යෙන් දැන් ගානක් දුන්නොත් ඕක එනවම තමයි. ඔය ඩිවිඩන්ඩ් ඉන්ට්‍රෙස්ට් ඔය කතන්දර ටික එනවම තමයි. රෙන්ට් ඇඩ්ජස්ට්මන්ට් එකකුත් එනවා. දෙයි අනිවාර්යෙන් වගේ ගානේ. ඒ කියපු එක තේරුණාද? කියන්නකෝ. මතක තියාගන්න ඉස්තර විදිය හිතන්න එපා. දැන් විදිය හිතන්නකෝ. ඉස්තර මෙහෙම එකක් තිබ්බ නෑ කියලා හිතන්නකෝ. දැන් ඩිවිඩන්ඩ් හරි ඉන්ට්‍රෙස්ට් හරි ගානේ දීලා තියෙනවා නම් ඒක ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එකක්. ඔය විත්හෝල්ඩින් ටැක්ස් කියලා එකක් නෑ දැන් කියලා හිතන්නකෝ. දැන් ගානේ දෙද්දී ඔය විත්හෝල්ඩින් ටැක්ස් ක්ලෝස් එකක් නැතුව තමයි හරිනම් දෙන්න ඕනේ. එහෙම දෙනවා කියන ගාන වැරදි. හරිද? විත්හෝල්ඩින් ටැක්ස් තියෙන ඒවා තියෙනවා. හැබැයි ඩිවිඩන්ඩ් වලටයි ඉන්ට්‍රෙස්ට් වලටයි විත්හෝල්ඩින් ටැක්ස් නෑ දැන්. ඒතර එක්සෑම් එකේ නිකම්ම තමයි දෙන්න ඕනේ. ඩිවිඩන්ඩ් ඉන්කම් එක මෙච්චරයි, ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක මෙච්චරයි. එහෙනම් ඔයා ඒ ඉන්කම් ටික මේ පුද්ගලයාගේ ආයෝජන ආදායමක් විදියට ගන්න. ඩිවිඩන්ඩ් ඉන්කම් එක 3,60,000යි, ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක 2,92,500යි. ඒතර බිල්ඩින් එකක් රෙන්ට් එකට දුන්නට පස්සේ ඒකත් මෙයාට ආයෝජන ආදායමක්. හැබැයි ඒ ආයෝජන ආදායම 3,60,000 කියලා නෙවෙයි ගන්නෙ. හේතුව ඒ 3,60,000 ඉන්කම් එක එයාට එද්දි මෙයා රුපියල් 60,000ක වියදමක් දරලා තියෙනවා. එහෙනම් 3,60,000න් ඒ ඉන්කම් එකට දරපු රුපියල් 60,000 වරිපනම් බද්ද අඩු කරන්න දෙනවා. ඒ අනුව මෙයාගේ රෙන්ට් ඉන්කම් එකට ගන්නෙ 3,00,000 විතරයි. පැහැදිලිනේ? ඔව්. එහෙනම් ওই තුනේ එකතුව 9,52,500 තමයි මෙයාගේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක වෙන්නේ. හරිද? ඊට පස්සේ මතක තියාගන්න මෙන්න මේ රෙන්ට් වලට මෙන්න මේ රෙන්ට් ඉන්කම් එකක් තියෙනවා නම් ඒ රෙන්ට් ඉන්කම් එකට හම්බෙනවා සහනයක්. හරිද? මෙන්න මේ සහනය මෙන්න මේ රෙන්ට් ඉන්කම් එකට හම්බෙනවා රිලීෆ් එකක්. මේ රෙන්ට් ඉන්කම් එකට හම්බෙනවා රිලීෆ් එකක්. සහනයක් හම්බෙනවා. ඒ සහනේ කම්පියුට් කරන්නේ මෙන්න මේ ග්‍රොස් රෙන්ට් එකෙන් 125. ග්‍රොස් රෙන්ට් එකෙන් 125ක්. ග්‍රොස් රෙන්ට් එකෙන්. හරිද? ඒ 125ක් හම්බෙන්නේ මේ බිල්ඩින් එක රිපෙයාර් වෙනුවෙන්. රිපෙයාර් and improvements වෙනුවෙන්. හරිද? එහෙනම් 125ක් හම්බෙනවා ග්‍රොස් රෙන්ට් එකෙන්. මෙයාට හම්බෙනවා රිපෙයාර් වලට. හැබැයි පටල ගන්න එපා. මේ වරිපණන් ගෙවපු එක පටල ගන්න එපා ඒකත් එක්ක. හරිද? වරිපණන් වෙනයි අර 125 allowance එක හම්බෙන්නේ රිලීෆ් එක හම්බෙන්නේ මේ බිල්ඩින් එකට කරන්න ඕන රිපෙයාර් වෙනුවෙන්. රිපෙයාර් allowance එකක් කියලා හිතන්නකෝ. ඒතර ඒ 3,60,000න් 125ක් මේ ඉන්ඩිවිජුවල් කම්පියුටේෂන් එකේ රිලීෆ් එකක් විදියට ගන්නවා. හරිද? හරි. ඒතර ওই ටික තමයි දීලා තියෙන්නේ. එතකොට අහනවා adjustable taxable profit loss of Supun Industries අපි දැන් ඒක කම්පියුට් කරා. statutory income කියලා එකක් නෑ දැන්. හරිද? statutory income කියලා ඔයාගේ පේපරේ තියෙනවා. ඔයාගේ කපලා දාන්න දැන් තියෙන්නේ assessable income එකයි taxable income එකයි. අන්න දැන් යන් අපි ඒක කම්පියුට් කරන්න. දැන් බලන්න ඔයා හොඳටම. දැන් බලන්න. සෙෂන් එක දාම ගොඩක් මට තේරෙනවා ගොඩක් අයට ගැටලු ඇති. මේ කියන දේවල් තේරෙන්නේ නැතුව ඇති. සබ්ජෙක්ට් එක අහුවෙච්ච නැති ප්‍රශ්න තියෙන අය ඇති. ඉතින් මොකද කරන්නේ ඉතින්? අපිට කියලා පුළුවන් ඉතින් ටයිම් එකක් තිබ්බනම් තව කරනවා. ඉතින් ටයිම් එකකුත් නැහැනේ නේද? කොතන හරි ඔයාටත් දැන් මම මේ උපදේශක් විදිහට කියන කොතන හරි දැන් අපි දැක්ක ගොඩක් දේවල් තමයි ගොඩක් කට්ටිය අන්තිම මොහොතේ කරන්නේ. හේතුව මන් දන්නේ ඇයි ලෙක්චර්ස් කිරිලා නැද්ද නැත්නම් වෙන මොන හරි ඕගොල්ලෝ කරගෙන නැද්ද මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඉතින් මේ වෙච්ච අඩුපාඩුව වුණා. හැබැයි ඉස්සරහටවත් ඒ වගේ දේවල් වෙන්න තියන්න එපා.
ඔයා කරන්න ඕනේ දේ ඒ වෙලාවට කරලා එක ඉවර කරගන්න. ඔයාට පුළුවන් ඔයා ඒ කියන්නේ ටයිම් එකට ඉවර කරගන්න නැත්නම් අපරාධේ. නේ? ඒක නිසා මොනවා හරි ඩවුට් ඇති ඒගොල්ලෝ අහන්න මේ තියෙන ඩවුට් මේ රෙකෝඩින් එකක් දාන්නම් ඉවරෙච්ච ගමන්. හරිද? මේ ගානටක් ගාලා ඉවර කරමුකෝ. හරිද? එතකොට මෙන්න මෙයාගේ මේ සුපුන්ගේ ටැග් මේ සුපුන් කියන එක්කෙනාගේ මේකේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් කියන්නත් බෑ සුපුන් හොඳේ. සුපුන්ගේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් කම්පියුටේෂන් එක මේ. හරිද? එතකොට නෝමල් ඉන්ඩිවිජුවල් කෙනෙක්ට තියෙන ඉන්කම් මොනවද? එම්ප්ලොයිමන්ට් ඉන්කම් තියෙනවා, බිස්නස් ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් තියෙනවා, අදර් ඉන්කම් තියෙනවා. මෙයාට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකක් නැහැ. 0. බිස්නස් ඉන්කම් එකක් තියෙනවා. අර 13.81 මිලියන්. ඒ කියන්නේ සුපුන් ඉන්ඩස්ට්‍රීස් එකයි සුපුන් ට්‍රේඩින් එකයි දෙකේම එකතුව. අපි අර දෙකම එකතු කරේ. ඒ දෙකේම එකතුව තමයි මෙයාගේ බිස්නස් ප්‍රොෆිට් එක වෙන්නේ. අන්න බිස්නස් ප්‍රොෆිට් එක ගත්තා. ඊට පස්සේ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් එක කියන්නේ ඩිවිඩන්ඩ් එකයි ඉන්ට්‍රෙස්ට් එකයි රෙන්ට් එකයි තුනේම එකතුව. 9,52,500යි. ඒ ඔක්කොටම අපි කියනවා ඇසෙසබල් ඉන්කම් කියලා. තක්සේරු කළ හැකි ආදායම. තක්සේරු කළ හැකි ආදායම. ඇසෙසබල් ඉන්කම්. හරිද? ඇසෙසබල් ඉන්කම්. ඊට පස්සේ මේ ඇසෙසබල් ඉන්කම් එකෙන් අඩු කරන්න දෙනවා රිලීෆ් ඇන්ඩ් ක්වොලිෆයින් පේමන්ට්. හරිද? ඒතර මේ රිලීෆ් හැම ඉන්ඩිවිජුවල් කෙනෙක්ටම ලක්ෂ 30ක් යනකම් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඒක ටැක්ස් වල අර ආදායම් බදු පනත කියලා තියෙන දෙයක්. ටැක්ස් ලෝ එකේ තියෙන දෙයක්. එහෙනම් පර්සනල් රිලීෆ් එක කීයද? 3 මිලියන්. ඊට පස්සේ මෙයාගේ තියෙනවනේ අනිකුත් එක්ස්පෙන්සස් තියෙනවනේ. මතක තියාගන්න එක්ස්පෙන්සස්. හරිද? ඒ එක්ස්පෙන්සස් තියෙනවා අපි ඒකට කියනවා මේක පර්සනල් රිලීෆ්. ඊට පස්සේ තියෙනවා එක්ස්පෙන්ඩිචර් රිලීෆ්. හරිද? එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එකක් තියෙනවා. ඒ එක්ස්පෙන්ඩිචර් රිලීෆ් එක හම්බෙන්නේ ඔය හවුසින් ලෝන් ඉන්ට්‍රෙස්ට් වලටයි. ඊට පස්සේ තියෙනවනේ এডুকেෂන් එක්ස්පෙන්සස්. එඩියුකේෂන්, හවුසින් ලෝන්, මෙඩිකල් ඉන්ෂුරන්ස්, ෂෙයා පර්චේස් ඔන්න ඔය වගේ සිලෙක්ටඩ් එක්ස්පෙන්සස් වගේ එකට උපරිමය ලක්ෂ 12ක් වෙනකම් උපරිමය ලක්ෂ 12ක් වෙනකම් වියදම් සහනයකුත් තියෙනවා. අන්න ඒක තමයි මේ පර්සනල් රිලීෆ් එකට අමතරව මේ අඩු කරලා තියෙන්නේ. හැබැයි මෙතන ගානේ සුපුන්ට තියෙන්නේ හවුසින් ලෝන් ඉන්ට්‍රෙස්ට් එක විතරයිනේ. මෙතන සුපුන්ගේ එඩියුකේෂන් එක්ස්පෙන්ස් එකක් ගැන කියලා නැහැ. මෙතන සුපුන් ෂෙයාර්ස් පර්චේස් කරපු එකක් ගැන කියලා නැහැ. මෙතන සුපුන්ගේ මෙඩිකල් එක්ස්පෙන්ස් එකක් ගැන කියලා නැහැ. මෙතන කියලා තියෙන එකම වියදම හවුසින් ලෝන් ඉන්ට්‍රෙස්ට් එක විතරයිනේ. අන්න ඒ වියදම ලක්ෂ 2යිනේ. එන්න ඒකත් අපි අඩු කරන්න දෙනවා. ඊට අමතරව මෙයාගේ රෙන්ට් එකක් තියෙනවානේ. අන්නේ රෙන්ට් එකට ප්‍රොපර්ටි එකට 125ක රිලීෆ් එකක් හම්බෙනවා. මම කිව්වේ අර දල කුලියට 125ක් හම්බෙනවා කියලා. අන්න දල කුලියට 125ක් හම්බෙනවා. ඒ අනුව ටෝටල් රිලීෆ් වෙනවා 32,90,000. ඒ 32,90,000 අඩු කරන්න දෙනවා. ඊට අමතරව ක්වොලිෆයින් පේමන්ට්. අන්න ඩොනේෂන්. හරිද? අපි වෙනුවෙන් අපි අරමුදලට ලක්ෂ 5ක ඩොනේෂන් එකක් දීලානේ. එහෙනම් ලක්ෂ 5ම මේක අර ෆන්ඩ් එකකට කරපු නිසා පටල ගන්න එපා. මෙතන ඇප්රූව්ඩ් චැරිටි එකක් නෙවෙයි. හරිද? ඇප්රූව්ඩ් චැරිටි එකකට නම් රුපියල් 75,000යි හම්බෙන්නේ. හැබැයි මේක ඇප්රූව්ඩ් චැරිටි එකක් නෙවෙයි නිසා මෙතන ලක්ෂ 5ක් හම්බෙනවා. ඒ අනුව ක්වොලිෆයින් පේමන්ට් ලක්ෂ 5යි. මෙන්න එනවා ටැක්සබල් ඉන්කම් එක 10.9 මිලියන. ටැක්සබල් ඉන්කම්. ඒතර ටැක්සබල් ඉන්කම් එකට මෙයාගේ ටැක්ස් වෙන්නේ පළවෙනි 3 මිලියන් 6%. ඒ අනුව 1,80,000යි. දෙවෙනි 3 මිලියන් 112යි 3,60,000යි. ඒතර මිලියන 10.9න් තව බැලන්ස් එක තියෙනවා 49,72,500 ටැක්ස් වෙනවා 118 ගානේ 8,95,000යි. ඒ අනුව මෙයාගේ ග්‍රොස් ටැක්ස් ලයබිලිටි එක 14,35,50යි. 14,35,50යි මෙයාගේ ග්‍රොස් ටැක්ස් ලයබිලිටි. එහෙම නැත්නම් අපිට කියනවා ඉන්කම් ටැක්ස් පේබල්. ඉන්කම් ටැක්ස් පේබල්. හරිද? බැරි වෙලාවත් එක්සෑම් එකේ ගානේ දීලා තිබ්බොත් ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් කියලා. ඒ කියන්නේ මෙයා ඕල්රෙඩි වාරික විදියට ගෙවලා තියෙනවා ගාණක්. හරිද? ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් තියෙනවා නම් ඒක අඩු කරන්න. ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට්. ඉන්ස්ටෝල්මන්ට් පේඩ්.
මෙන්න මේ gross එකෙන් අඩු කරන්න ඒක. අඩු කරලා ඒක ලියන්න balance tax liability. balance tax liability. balance tax liability. payment එකක් තිබ්බනම් ඒක අඩු කරලා balance tax liability කියලා පෙන්නන්න. කේරිලා නෑ එහෙම දැන් ඉතින් මොනව කරන්නේ නේ හරි එතකොට දැන් මේ හරි ඔය ගාන මොනවාරි ගැටලු තියෙනවද අහන්නකෝ දැන් ඔයාලට තියෙන ප්‍රශ්න ඇයි මේ මොනවා හරි ගැටලුවක් තියෙනවා ඔව් අපි වෙනුවෙන් අපි ෆන්ඩ් එකට කරපු ෆන්ඩ් එකට කරපු එක තමයි ඔය ලක්ෂ 5ක් කියලා අඩු කරලා තියෙන්නේ secondary income එක කියන්නේ secondary employment එකක් තිබ්බොත් ඒකට specific tax rate එකක් නැහැ. ඒක normal ඔය 106 12 18 ගානෙම තමයි tax වෙන්නේ. හරිද? දැන් මොකක් හරි individual කෙනෙක් දැන් job දෙකක් කරොත් ඒ job දෙකේම එකතුව තමයි employment income එක විදිහට දාන්නේ. හරිද? අපි වෙනුවෙන් අපි ෆන්ඩ් කියන එක පටල ගන්න එපා. ඩොනේෂන් වර්ග දෙකක් තියෙනවා. එකක් approved charity. අනිත් එක තමයි government funds. එහෙනම් අපි වෙනුවෙන් අපි කියලා කියන්නේ government එක establish කරපු ෆන්ඩ් එකක්. ඒ ෆන්ඩ් එකට මුදලින් හරි භාණ්ඩ වලින් හරි දුන්නොත් ඩොනේෂන් එකක් අඩු කරන්න දෙනවා. ඒ මතක තියාගන්න ඒක approved charity එකක් නෙවෙයි අපි වෙනුවෙන් අපි කියන්නේ. ඒක ෆන්ඩ් එකක්. එතකොට සුදුසුකම් ලැබෙන ගෙවීම් නොහොත් qualifying payment හම්බෙන්නේ approved charity වලට විතරක් නෙවෙයි මේ වගේ funds වලට කරපු donation වලටත් හම්බෙනවා. තේරුණානේ? තේරුණානේ? හරි. තා මොනවද තියෙන ගැටලු? ඩොනේෂන් ෆුල් ගානම පුළුවන් අඩු කරන්න. ඩොනේෂන් පුළුවන් approved charity වලට කරපුවා බෑ හොඳේ. approved charity වලට 75000යි අනිත් ඒවා මුළු ගානම පුළුවන්. අනුමත පුණ්‍ය ආයතනයකට කරොත් ඩොනේෂන් එක රුපියල් 75000ක් විතරයි. කීයක් කරත් 75000යි පුළුවන්. හැබැයි ගවර්න්මන්ට් එකටයි මේ අපි වෙනුවෙන් අපි ෆන්ඩ් එකට ඔය කැන්සර් ෆන්ඩ් එකට වගේ ඩොනේෂන් එකක් කරොත් ඒකට ලිමිට් එකක් නැහැ. සම්පූර්ණ ගානම පුළුවන් අඩු කරන්න. හරිද? qualifying payment එකෙන් approved charity එකට EPF loan interest එක දානවද නැහැ. qualifying payment එකක් EPF interest එක අදාළ නැහැ ඒකට. අදාළ නැහැ. රෙකෝඩින් එක දාන්න. ඔයගොල්ලන්ට හෙට හවස නේද? හවස තියෙන්නේ නේ. හරි. ඔව් දාන්නම් මේක මේ දාන්නම් අප්ලෝඩ් කරන ටක් ගාලා. හරි එතකොට ඔය ගාන අවුලක් නෑ නේද? දැන් යම් අයිඩියා එකක් තියෙනවනේ. දැන් මේ අර හරි ගාන පටන් ගන්න ඕනේ කොතනින්ද? ඇඩ්ජස්ට්මන්ට් දාන්න ඕනේ කොහොමද? ඒ ටික අයිඩියා එකක් ඇති කියලා මං හිතනවා. හරිද? හරි. දහනමේ 20 කියලා 19 20ට හදන්න આવොත් ගාන මේ විදියට දෙන්නත් බෑ. මේ විදියට දෙන්න බෑ. ඒක දෙන්න ඕනේ පළවෙනි මාස 9 ඉන්ෆර්මේෂන් වෙනමයි ඊතුරු මාස 3 ඉන්ෆර්මේෂන් වෙන වෙනම දෙන්න ඕනේ. හරිද? ඒත් හදන විදිය වෙනසක් නෑ. අර වෙන වෙනම දෙන්න ඕනේ. ඒ වගේම අර පර්සනල් රිලීෆ් එහෙම වෙනස් ඉතින්. අර පර්සනල් රිලීෆ් මෙතන 3 මිලියන් වුණාට අතන ලක්ෂ 5යි.
ඒකත්තර මාස 9ට තමයි ගන්නෙ. ඒකට මම අර දැම්මා දැන් ගොඩක් කට්ටියට මිස් වෙලා නම් ඒ ටියුට් එක මම දැම්මා මේ මාස 9 මාස 3 කතන්දරේට පොඩි නෝට් එකක් මම ඒ නෝට් එක නැවත ගෲප් වලට දාන්නම්. ඒක පොඩ්ඩක් බලාගන්න. හරිද? ඒතර දෙවෙනි සෙෂන් එකේ එකක් කර මේ රෙකෝඩින් එක බැලුවා නම් හරි. ඒ රෙකෝඩින් එකක් දාන්නම්. පරණ සෙකන්ඩ් සෙෂන් එකක් දාන්නම් නැවත. ඔය ගෲප් වලට දැම්ම ඒ ඔක්කොම. හරිද? ඒ ටික බලන්න. ඒක බලන්න දැන් ඔය කියන විදිහට 19 20 එන්නේ නැහැනේ. දැන් මේ ලංකාවේ නේ HND වලට මම දන්නේ නැති ඉඳානේ එක පේපරයයි නේ තියෙන්නේ. ඒතර එක කට්ටියකට එක විදියකටත් එහෙම එන්නේ නැහැ නේද? එහෙම එනවද? මම දන්නේ නැහැ නේ. හරි. එනවනම් ඔක්කොටම එකයිනේ නේ. එකමනේ එන්නේ. ඔව් එහෙමනම් ඉතින් ඩවුට් එකක් තියාගන්න දෙයක් නැහැ. ගොඩක් කට්ටිය කියනවනේ 20 21කට එන්නේ කියලා. ඒ කියන්නේ ලෙක්චර්ස්ලා කියලානේ ඇත්තේනේ. ඔය හින්දා ඔයා පටල ගන්න එපා. මේ දෙක තුන දැන් එකක්වත් සූරණ එකක්වත් හරියට මේ අහුවෙලා නැත්තම් ඔයා මේ දෙකම කරන්න ටයිම් එකක් නෑනේ ඇත්තටම. ටයිම් එක ඔයාලට මැනේජ් කරගන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. ඒතර දැන් ගොඩක් කට්ටියක් කියන්නේ 20 21කට එනවා නම් දැන් ආයේ 19 20 පටල ගන්න යන්න එපා. මට මේ හිතිච්ච දේ මං කියන්නේ මොකද ගොඩක් කට්ටිය කියන නිසා. 20 21 කියලා කියලාලුනේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා 19 20 ගැන වොරි වෙන්න එපා. හරිද? හරි. හරි. ඔය ලක්ෂ 5 අර සුපුන් අර ලොරියට කරපු අර ඇඩිෂනල් කරපු එක ලක්ෂ 5 අපි එකතු කරලා තමයි ලොරිය ඩිප්‍රිසියේෂන් කැල්කියුලේට් කරේ. අන්න අහපව පටල ගත්තා. ඒ කියන්නේ මොකද්ද? accounting profit එක හොයද්දී මේ interest income dividend income එකනේ තියෙන්නේ. ඒතර business profit එක හොයද්දී ඒ දෙක අයින් කරන්න ඕනේ. ඒ accounting profit එකේ තියෙනවා නම් other income මොනවා හරි තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? ඒවා අයින් කරන්න ඕනේ business profit එක හොයද්දී. හරි. දැන් යන්ද ඒ පේපරේම පස්වෙනි ප්‍රශ්නයට ඉන්ඩිවිජුවල් ගේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් අහපු ප්‍රශ්නයක්. ඒකේ ආන්සර් එක තියෙනවා අපි ටක් ගාලා බලමු. කියනවා මෙහෙම පස්වෙනි ප්‍රශ්නේ you are provide the following financial information of Mr. Chamoth for the year of assessment 2021 අපි හිතමු 2021 කියලා. Mr. Chamoth is the HR manager at the XYZ Limited. The regular earning from the employment are as follows. Monthly salary තියෙනවා, monthly professional allowance තියෙනවා, monthly travelling allowance තියෙනවා. Furthermore, company has taken separate health insurance policy for all employees. Mr. Chamoth's chance of premium was 24,000, which has been met by the company. Mr. Chamoth was hospitalized for an operation and on which expenses were reimbursed by the company. Year of assessment 2021, telephone bill is resident as well as his mobile phone bill amounting 50,000 were reimbursed by the employer. Chamoth received a bonus in April 2020. From the profit 2015 hari 16 hari 19 hari whatever it is. හරිද? බෝනස් එක අවුරුද්ද තුලදී හම්බෙලා ලක්ෂ 5යි. මේක දැන් දුන්නොත් දෙන්නේ 20 21 කියලා දාලානේ. ඒකයි මම ওই 16 17 කියන තැන් වලට 20 21 කියලා කිව්වේ. හරිද? හරි. එතකොට අහන්නේ මොකද්ද? You are required to calculate taxable income from employment. මෙතන අහන්නේ employment income එක විතරයි චමෝත්ගේ. මොකද මේ දීලා තියෙන්නේ employment income එකට අදාළ figures ටික විතරක් නිසා. හරිද? එතකොට සරලව හිතන්න යම් සේවකයෙක් යම් පුද්ගලයෙක් යම් ආයතනයක සේවකයෙක් විදියට වැඩ කරනවා නම් ඒ සේවකයා විදියට වැඩ කරලා ඒ employment එක වෙනුවෙන් ලැබිච්ච දේවල් තමයි අපි employment income එක යටතට ගන්නෙ. employment එක වෙනුවෙන් ලැබිච්ච දේවල් තමයි employment income. එතනදී කීපයක් කියලා තියෙනවා employment එක වෙනුවෙන් ලැබුණත් බද්දට යටත් නැති රිලීස් වෙන දේවල් තියෙනවා.
එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ලැබුණත් ටැක්ස් වලදී එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් එක්ස්ක්ලූඩ් කරන ඉන්කම් වගේක් තියෙනවා. හරිද? අන්න ඒ ටික දැනගත්තා නම් එච්චරයි. හරිද? එතකොට මෙතන අපි බලමු මෙයාට එම්ප්ලොයිමන්ට් එක වෙනුවෙන් ලැබෙන දේවල් මොනවද? monthly salary. එතකොට මතක තියාගන්න එක්සෑමිනර් අහන්නේ 20 21 ඉයර් එකට එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක. එතකොට පටල ගන්න එපා. ඔයා නිකන් ලක්ෂ 3 දාලා එකතු කරන්න යන්න එපා. අපි හදන්න ඕනේ ඒක තක්සේරු වර්ෂයකට අවුරුද්දකට. එතකොට මෙයාගේ ලක්ෂ 3 සැලරිය හම්බෙන්නේ මාසෙකටනේ. ඒක නිසා මේ කම්පියුටේෂන් එක කරන්න ඕනේ අවුරුද්දකට. එහෙනම් බේසික් සැලරි එක ලක්ෂ 3 වැඩි කිරීම 12 3.6 මිලියන්. ඊට පස්සේ monthly professional allowance. එහෙනම් මේ professional allowance එක හම්බෙන්නේ employment එක වෙනුවෙන්. එහෙනම් allowance එක 1000 වැඩි කිරීම 12 12000යි. monthly travelling allowance. ඒක private travelling. හරිද? private travelling කියලා specifically කියලා තියෙනවා. එහෙමනම් ඒක employee ගේ පැත්තෙන් benefit එකක්ද නැද්ද? benefit එකක්. එහෙනම් 60000යි. travelling allowance 60000. ඒක monthly නේ හම්බෙන්නේ 60000. ඒක 12න් වැඩි කරා නම් හරි. හරිද? ඊට පස්සේ කියනවා කම්පැනියේ සියලු සේවකයන්ට ඉන්ෂුරන්ස් පොලිසි එකක් දාලා තියෙනවා කම්පැනිය ගානේ. හරිද? එතකොට දැන් මේ කවුද චමෝට්ටත් කම්පැනියෙන් ලැබිච්ච ඉන්ෂුරන්ස් පොලිසි එකක් තියෙනවනේ. ඒ චමෝට්ට දීලා තියෙන ඉන්ෂුරන්ස් පොලිසි එක වෙනුවෙන් කම්පැනිය දරන වාරිකය කීයද? ඉන්ෂුරන්ස් වාරිකය කීයද? රුපියල් 24000යිලු. අවුරුද්දකට ප්‍රීමියම් එක 24000යිලු. හරිද? ඒක ඇත්තටම චමෝත්ගේ පැත්තෙන් බෙනිෆිට් එකක්. නේද? කම්පැනියට ගියාට පස්සේ සේවකයන්ට ඉන්ෂුරන්ස් එකක් දෙනවා නම් කම්පැනියෙන් ඒක සේවකයාගේ පැත්තෙන් බෙනිෆිට් එකක්. හැබැයි මතක තියාගන්න ඒ දීලා තියෙන බෙනිෆිට් එක කම්පැනියේ සියලු සේවකයන්ට අදාළයි නම් ඒක ටැක්ස් වලදී ඉන්කම් එකක් සේ සලකන්නේ නැහැ. මොකද ඒක චමෝට්ට විතරක් ස්පෙસિෆික් දෙයක් නෙවෙයිනේ. ඔක්කොටම තියෙන දෙයක් නේ. ඉතින් අනිත් අයටත් තියෙන දෙයක් මෙයාටත් හම්බෙලා තියෙන්නේ. ඒක නිසා අනිත් අයටත් තියෙන ඉන්ෂුරන්ස් බෙනිෆිට් එකම මෙයාට ලැබුණා කියන්නේ ඒක ටැක්ස් වලදී ඉන්කම් එකක් සේ සලකන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ health insurance excluded from income කියලා අපි ඒක කන්සිඩර් කරන්නේ නැහැ ඉන්කම් එකක් විදිහට. හැබැයි ඔතන කියලා තිබ්බනම් මේ දීලා තියෙන ඉන්ෂුරන්ස් පොලිසි එක මේ චමෝට්ට ස්පෙસિෆික් එකක් නම් චමෝට්ට විතරක් විශේෂ එකක් ඉන්ෂුරන්ස් පොලිසි එකක්. එහෙමනම් ඒක යාට බෙනිෆිට් එකක්. එහෙනම් ඒක අපි මෙතෙන්ට එකතු කරනවා. හරිද? හරි. ඊට පස්සේ කියනවා මෙයාගේ මොබයිල් ෆෝන් බිල් එක රුපියල් මෙයාගේ ගෙදර බිලයි මොබයිල් ෆෝන් එකේ දෙකම බිල කම්පැනියෙන් බෙයා කරලාලු. දැන් ඔයාට ඔන්න ගැටලුවක් කියනවා. දැන් මෙතන රුපියල් 50000 ඇතුලේ තියෙනව නේද? ගෙදර බිලක් තියෙනවා, ඔෆිස් ෆෝන් එකේ බිලක් තියෙනවා. හරිද? එතකොට මෙතන බැරි වෙලාවත් මේ 50000 ගෙදර බිල කියලා තිබ්බොත් එහෙනම් අපි මේක 50000 බෙනිෆිට් එකක් විදියට ගන්නවා. හරිද? තේරෙනවද මම කියන එක? මෙතන මේ 50000 එයාගේ රෙසිඩන්ට් එකේ ටෙලිෆෝන් බිල විතරක්ම නම් ඒක එයාගේ පැත්තෙන් බෙනිෆිට් එකක්. හැබැයි මෙතන මේ 50000 ඇතුලේ තියෙනවලු එයාගේ ගෙදර එකක් තියෙනවා, එයාගේ මොබයිල් එකක් තියෙනවා. අනිවාර්යෙන් මොබයිල් එක තියෙනවා කියලා කියන්නේ ඒකෙන් එයා ඔෆිස් කෝලුත් ගන්නවා, ප්‍රයිවට් කෝලුත් ගන්නවා. දැන් අපිටත් කම්පැනියෙන් ෆෝන් එකක් දීලා තියෙනවා. ඔය ෆෝන් එකෙන් ඔෆිස් කෝලුත් ගන්නවා, ප්‍රයිවට් කෝලුත් ගන්නවා. එතකොට මට quantify දැන් ඔෆිස් කෝල් නම් මම මගේ ෆෝන් එකෙන් ගන්නෙ. එතකොට මට ඒක බෙනිෆිට් එකක්ද නැහැනේ. එහෙනම් ඔෆිස් එකේ වැඩට විතරයි නම් යොදා ගන්න ඒක බෙනිෆිට් එකක් නැහැ. මේකේ බෙනිෆිට් එක එන්නේ පර්සනල් යූස් එකට ගන්නවා නම්. ඉතින් මෙතන quantify කරන්න බෑනේ ප්‍රයිවට් යූසේජ් එක මේ 50000න් කීයද කියලා. ඒක නිසා මේ ආදායම් බදු පනතේ පැහැදිලිව කියලා තියෙනවා මෙයාගේ බෙනිෆිට් එක නිශ්චිතව කියන්න බැරි නම් ටෙලිෆෝන් බිලෙන් 150ක් ගන්න කියලා. ටෙලිෆෝන් බිලෙන් 150ක් ගන්න. ඒ අනුව මෙයාට ටෙලිෆෝන් බෙනිෆිට් එක තියෙනවා 25000යි. ඊට පස්සේ අවුරුද්ද තුලදී බෝනස් එකක් හම්බෙලා. පටල ගන්න එපා. පරණ අවුරුද්දක ප්‍රොෆිට් එකෙන් දැන් බෝනස් එකක් හම්බුණා කියලා ඒක අදාළ වෙන්නේ පරණ අවුරුද්දට නෙවෙයි. මතක තියාගන්න සේවකයන්ට හම්බෙන බෝනස්
ටැක්ස් එකට ලයබල් වෙන්නේ ඒ බෝනස් හම්බෙන අවුරුද්දට. එතකොට මේ ලක්ෂ 5 බෝනස් එක මොන ප්‍රොෆිට් එකකින් ගෙවුවත් හම්බෙලා තියෙන්නේ මේ ඉයර් එකේදීනේ. එහෙමනම් ඒක මේ ඉයර් එකේදී ප්‍රොෆිට් එකක්. මේ ඉයර් එකේදී ප්‍රොෆිට් එකක් බෝනස් ලක්ෂ 5යි. ඒ අනුව මෙයාගේ ටෝටල් එම්ප්ලොයිමන්ට් ඉන්කම් එක 48 ලක්ෂ 57000යි. 48 ලක්ෂ 57000යි. පැහැදිලිද? එහෙනම් මට කියන්න මේ එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකේ ඩවුට් තියෙන තැන්. පටල ගන්න එපා. company has මේ insurance එක ගැන අහනවා හපෝයා. company has taken a separate health insurance policy for all employees. ඔක්කොම employees ලට තමයි අරන් තියෙන්නේ. මෙහෙමනේ දැන් company එක ගත්තොත් company එකේ තියෙනවා property තියෙනවා, inventory තියෙනවා. ඒ inventory වලටත් අරන් තියෙනවා වෙනම insurance. ඒවට අමතරව separate අරන් තියෙනවා employees ලට. එහෙම එකක් මේ කියන්නේ. එතකොට මේ අරන් තියෙන insurance එක all employees ලට applicable වෙනවා. ඒක නිසා තමයි ඒක මෙයාට benefit එකක් නොවෙන්නේ. හරිද? ඒක මට හිතෙන දැන් වලට තේරෙන්න ඕනේ කියලා. රෙන්ට් එක කම්පැනි එකෙන් කොයි රෙන්ට් එකද? ටෙලිෆෝන් ඇලවන්ස් කියලා දීලා තිබ්බොත් සමහරක් කම්පැනි වල ඇලවන්ස් එකක් විදියට දෙනවා. ඉතින් ඒකත් 100%ක් ගන්නෙ නෑ. මොකද ඒ ඇලවන්ස් එක දෙන්නේ එයා ගන්න කෝල් චාර්ජස් වලටනේ. හරිද? එහෙනම් ගාණ දෙන්න ඕනේ මේ ඇලවන්ස් එක දීලා තින්නේ. එහෙනම් ඔයා නෝට් එක assumption එකක් හරි දාලා ලියන්න. මේක යූස් කරන්නේ private purpose only කියලා 100% ගන්න. ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙම නැත්නම් 50% ගන්න. හෙල්ත් ඉන්ෂුරන්ස් එක කොමන් වුණාට 1 year of assessment එකක redeem වෙලා නැහැ නේද? redeem කියලා mean කරන්නේ මේ claim කරනවා කියන එකද ඔයා? මෙහෙමයි. දැන් අපි ඉන්ෂුරන්ස් එකක් ගත්තට පස්සේ අපිට ඕනේ වෙලාවක hospitalize වෙලා ඒක අපිට ඒකේ benefit එක ගන්න පුළුවන් නේ. ඒක නිසා ඉන්ෂුරන්ස් එකක් තියෙද්දි ඒ අවුරුද්දෙම claim එකක් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. claim එකක් තිබ්බත් නැතත් benefit එක තියෙනවා. හරිද? පටල ගන්න එපා ඒක. ඔව් මෙතන පටල ගන්න එපා හපව. මෙතන කියන්නේ company has taken a separate health insurance policy for all employees. Mr. Chamod has share of premium 24000යි which has been met by the company. එතකොට 24000 කම්පැනියෙන් ගෙවලා තියෙන්නේ. එතකොට 24000 එම්ප්ලොයිට බෙනිෆිට් එකක් වෙන්නේ නැත්තේ ටැක්ස් ලෝ එකේ පැහැදිලිව කියලා තියෙනවා common to all employees ලා නම් ඒක exclude කරන්න කියලා. ඊට පස්සේ කියන Mr. Chamod was hospitalized for an operation and on which expenses were reimbursed by the insurance company. ඉතින් health expenditure ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, health expenditure වෙන්න පුළුවන්. කාටත් common නම් ඒක අයින් කරනවා ටැක්ස් වලදී. මෙතන දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි ඉන්ෂුරන්ස් එක. ඊට පස්සේ මෙයාට hospitalize උත් වෙලානේ. හරිද? ඒතර මේ hospitalize වෙලා තියෙන්නේ මෙයා මේ අදාළ අවුරුද්ද තුලදීනේ. හිතනවා චමෝත් නැතුව වෙනත් එක්කෙනෙක් hospitalize වුණා කියලා. ඒත් මේ ඒ චමෝට්ට තියෙන benefit එක අනිත් අයටත් තියෙනවා. ඒක නිසා ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, හෙල්ත් ඉන්ෂුරන්ස් වෙන්න පුළුවන්, මෙඩිකල් එක්ස්පෙන්සස් වෙන්න පුළුවන්, ඩෙන්ටල් එක්ස්පෙන්සස් වෙන්න පුළුවන්. ඔක්කොම එම්ප්ලොයිස් ලට ඇප්ලිකබල් නම් ඒක අදාළ සේවකයාට බෙනිෆිට් එකක් නෙවෙයි. අපිට නිකන් හිතපුවාම ඒක කම්පැනියෙන් දුන්නේ නැත්නම් චමෝත් සල්ලි වලට ගෙවන්න වෙනවනේ. ඔව් ඇත්ත. හැබැයි ටැක්ස් ලෝ එකේ කියලා තියෙනවා ඒක බෙනිෆිට් එකක් නෙවෙයි කියලා. අපි කරන්නේ ටැක්ස් ලෝ එකේ හැටියට. අපි නිකන් හිතපුවාම තේරෙනවා තමයි මේක චමෝට්ට බෙනිෆිට් එකක් නේ කියලා. ඔව් එහෙම හිතන්න එපා. ටැක්ස් ලෝ එකේ කියලා තියෙනවා නම් අපි ඒ ලෝ එකට කම්ප්ලයි වෙන්න එපා. කියලා නැත්තම් තමයි ඔයාගේ කොමන් සෙන්ස් යූස් කරන්න ඕනේ. තේරුණාද?
එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට ගන්නෙ නැත්තේ මොනවද කියලා අහනවා. එම්ප්ලොයිමන්ට් ඉන්කම් වලට ගන්නෙ නැත්තේ හිතන්නකො මෙන්න මේ වගේ ඒවා. කම්පැනි එක්ස්පෙන්ස් එකක් එම්ප්ලොයි ඉන්ක කරලා ඒ එක්ස්පෙන්ස් එක කම්පැනි රීම්බර්ස් කරලා. ඒතර එම්ප්ලොයිගේ වියදමක් රීම්බර්ස් කරාපුවාම ඒක බෙනිෆිට් එකක් නෙවෙයි එම්ප්ලොයිට. ඒවා ගන්නෙ නැහැ. ඊට පස්සේ EPF එකත් part of employment income නේ. ඔයා රිටයර් වුණාට පස්සේ EPF ෆන්ඩ් එකෙන් සල්ලි හම්බ වෙනවා. ඒක employment income එකක් වුණාට ඒක XM බද්දෙන් නිදහස්. ඊට පස්සේ ETF වලින් හම්බ වෙන interest එක පොලිය නිදහස්. ඊට පස්සේ ඔයාට ජොබ් එක කරන අතරේ ඉන්ජරියක් වෙලා නම් ඒ ඉන්ජරියට කම්පැනියෙන් ඔයාට වන්දියක් ගෙවලා නම් ඒකත් employment income එකක් නෙවෙයි. හරිද? ඒකත් employment income එකක් නෙවෙයි if it is a compensation for paid for injuries. හරිද? මොනවාරි office hours වල ඔයාට මොකක් හරි physical damage එකක් වුණොත් ඒක කම්පැනියෙන් ඔයාට compensation එකක් දුන්නොත් ඒක මතක තියාගන්න benefit එකක් නෙවෙයි employee ට. ඒකත් දෙන්න පුළුවන් adjustment එකක් ඔයාගේ exam එකේදී. හරිද? හරි නේද? හරි. ඊට පස්සේ ඒකෙම තව මහර ගැටලු තියෙනවා නම් අපි බලමු. ඊට පස්සේ කියනවා Suresh has a house in Colombo and has given it for monthly rent ලක්ෂ 2කට for the whole year. The rating assessment of the building 2,60,000යි. The rate 35% per annum. You are required to determine the taxable income from this property. මේ property එකේ tax වලට ගන්න income එක කීයද කියලා අහන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න gross rent එක ගන්න එපා. gross rent එකෙන් අඩු කරන්න දෙනවා මෙයා ගෙවපු rates. ඒ කියන්නේ වරිපණම්. හරිද? හරිද? ඒතර gross rent එක ලක්ෂ 2 ගානේ 12යි 2.4 million. මෙයා රේට් ගෙවලා තියෙනවා. මේ රේට් කම්පියුට් කරන්නේ 2,60,000 වැඩි කිරීම 135. තමයි මෙන්න රේට්ස්. ඒක අඩු කරාට පස්සේ මෙන්න මේක තමයි ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් කියලා ටැක්ස් වලට අපි කන්සිඩර් කරන්නේ. for tax purpose අපි ගන්න මෙන්න මේ ඉන්කම් එක. තේරුණාද? If company pays the rent related to employees, how to add it as a benefit? Is there a fixed amount as benefit? Oh, මේ fixed benefit එකක් තියෙනවා. fixed benefit එකක් තියෙන්නේ දැන් මෙහෙමනේ employee කෙනෙක්ට companyයෙන් හම්බ වෙන benefit කොටස් දෙකයි. එකක් cash benefit අනිත් එක non cash benefit. cash benefit අපිට ප්‍රශ්නයක් නැහැ. salary, bonus, allowance ඔය cash benefit. non cash benefit කියන්නේ මොනවද? non cash benefit කියලා කියන්නේ vehicle වෙන්න පුළුවන්, housing වෙන්න පුළුවන්. those are the non cash benefit. non cash benefit එකත් අපි consider කරනවා part of employment income. හැබැයි ඒ non cash benefit අපි quantify කරන්න එපා tax purpose. ඒතර tax purpose quantify කරන්නේ ඒ benefit එක market value එක ගන්න කියලා තියෙන්නේ. market value එක determine කරන්න බැරි නම් තමයි ඇක්ට් එකේ දීලා තියෙන ස්පෙસિෆික් රේට් වගේක්. සැලරි එක ලක්ෂ 2කට වඩා අඩුයි නම් දීලා තියෙන ගෙදර රේටඩ් ඒරියා එකක නම් අන්රේටඩ් ඒරියා එකක නම් ෆර්නිචර්ස් එක දීලා නම් මෙන්න මේ ෆිගර්ස් ගන්න කියලා තියෙනවා. අන්නේ ෆික්ස් amount ගන්නේ මාකට් වැලියු එක ඩිටර්මයින් කරන්න බැරි නම්. හරිද? ඩිටර්මයින් කරන්න පුළුවන් වෙලාවකදී මේ මාකට් වැලියු එක තමයි බෙනිෆිට් එක කියලා ගන්නෙ. දෙදස් 19 20 රෙන්ට් ඉන්කම් එකෙන් ඒ කියන්නේ මේ ගානම 2019 20ට හදනවා නම් ඒත් රේට් අඩු කරන්න පුළුවන්. ඔව් අඩු කරන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද ඒක එක්ස්පෙන්ස් එකක් නේ. ඒ 25% නිදහස් නේද? හරිද? එතන මෙතන අහන්නේ you are required to determine the taxable income. හරිද? ඔයා කියන එක හරි. මෙතන investment income එක කියලා පෙන්නන්නේ මේ ගාන. හැබැයි මතක තියාගන්න ඒක ඔයා ඒකත් හොඳයි ඔයා කියූප එක. මේකට රිලීෆ් එකක් හම්බ වෙනවා.
රිලීෆ් එකක් හම්බ වෙනවා 2.4 මිලියන් වලට 25%. හරිද? ඒකත් මෙතන අඩු කරලා දාන්න. ඒක එහෙමම දාන එක එහෙම දැන් අපි මේක ෆුල් කම්පියුටේෂන් එකක් කරලා නැහනේ. හරිද? දැන් මෙතන මෙයාගේ 3 මිලියන් පර්සනල් රිලීෆ් තියෙනවා. ඒව හැම මොනවද දාන්නේ නැතුව ඔයා කමක් නැහැ දාලා පෙන්නන්න මෙන්න මේ රෙන්ට් ඉන්කම් එකට 25% රෙන්ට් රිලීෆ් එකකුත් තියෙනවයි කියලා. එතකොට ඔයා දන්නවා කියලා එක්සැමිනර් කොහොම බැලුවත් ඔයාට ලකුණු හම්බ වෙනවා ඒ කියන්නේ. හරිද? දැන් බිල්ඩින් එකක් රෙන්ට් එකට දුන්නාට පස්සේ අපි අනිවාර්යෙන් ඒ බිල්ඩින් එක තියෙන වරිපනම් බල ප්‍රදේශයක නම් ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවන්න ඕනේ. නිකම් බිල්ඩින් එක රෙන්ට් එකට දීලා සද්ද නැතුව ඉන්න බෑ වරිපනම් නොගෙව. බිල්ඩින් එක රෙන්ට් එකට දීලා ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවන්න ඕනේ. ඒතර එන මුළු ඉන්කම් එකම අපිට ඉන්කම් එකක් වෙලා නෑනේ. එහෙමනම් ප්‍රාදේශීය සභාවට ගෙවපු රෙන්ට් එක වරිපනම් අපිට අඩු කරන්න දෙනවා. ඉන්කම් එකට ගනිද්දී අඩු කරන්න ඒක. හරිද? ඔය එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකෙන් ලක්ෂ 7ක් අඩු කරන්නේ නෑ දැන්. ඒක පරණ ඒවා. හරිද? එම්ප්ලොයිමන්ට් රිලීෆ් කියලා ලක්ෂ 7ක් තිබ්බේ පරණ ලෝ එකේ ඈ. පරණ ලෝ එකේ. දැන් නෑ දැන් තියෙන්නේ 3 මිලියන් විතරයි. පාර්ට් 2 එකේ 135ක් කියන්නේ කොහෙවත් තියෙන ඇක්ට් එකක තියෙන ගාණක් නෙවෙයි. ඒ නෝමල් වරිපනම් ප්‍රාදේශීය සභාව විසින් අය කරනවනේ ප්‍රතිශතයක් අන්නේ ප්‍රතිශතේ පනතක තියෙන ගාණක් නෙවෙයි හොඳේ. ඔය සම්පූර්ණ ඔය වෙහිකල් බෙනිෆිට් ඊට පස්සේ ඒකට ටියුට් එකක් තියෙනවා මම ඒක දාන්නම් ඒකත් බලා ගන්න. වෙහිකල් බෙනිෆිට් එකයි හවුසින් බෙනිෆිට් එකයි. හවුසින් බෙනිෆිට් එකෙත් තියෙනවා සැලරි එක ගැන කතන්දර ගොඩක් තියෙනවා. ලක්ෂ දෙකට වඩා සැලරි එක අඩුයි නම් කොහොමද? ඒක රේටඩ් ඒරියා එක වරිපනම් බල ප්‍රදේශයක නම් කොහොමද? එස්ටේට් බංගලෝ එකක් නම් කොහොමද? ඒක වෙන වෙනම තියෙන ඒක ටේබල් එකක් මම නැවත දාන්නම් මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ. තාම මොනවද ඉතින් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට නොවිසඳිච්ච ගැටලු තියෙනවද තාම? අර හවුසින් බෙනිෆිට් එක ගනිද්දී මන්ත්ලි රෙමියුනරේෂන් ගනිද්දී ග්‍රොස් ප්‍රොෆිට් එක විතරද ඇලවන්සස් එකතු කරලම නෙමෙයි නේද ගන්නේ නෑ බේසික් සැලරි එක ගන්නේ. ඔය ලක්ෂ 7 කතන්දරේ නෑ දැන්. තා මොනවද තියෙන දැන් ඔයාලට අද එළි වෙනකම් කරත් ගැටලු විසඳ ගන්න බෑ. එතකොට 2020-21 ටැක්ස් රේට් එන්නේ 3 මිලියන් 6% 12 then balance 24. No 24 නෙවෙයි ඈ 18%. පටල ගන්න එපා. 6 12 18 not 24%. 2019 පේපර් එක කරපු වීඩියෝ එකක් දාන්නම්. ඒකත් නැවත දාන්නම්. ගෲප් එකට දාලා තියෙනවා. ඒක මම නැවත දාන්නම්. තා මොනවද තියෙන ඉතින් දැනුත් වෙලාව කීයද 11යි 10යි නේ. කෙටි කාලයක් තුල හදිසියේ පටන් ගත්ත වැඩසටහන පොඩි පොඩි බාධකත් එක්ක පටන් ගත්තේ ළමයින්ගේ රික්වෙස්ට් එකට දැන් අපිට තේරෙනවා දැන් ඕගොල්ලෝ වගේම තමයි අපි. දැන් මෙතන ඉන්න මේ මොනවද ටෙක්නිකල් කොලෙජ් ලංකාවේ වටේම ඉන්න අය ඇති නේද? ඉතින් අපිටත් ඒකත් ලොකු දෙයක් එක ළමයෙක්ට වචන අකුරක් කරේ කියලා දෙන්න පුළුවන් වුණා. ඒකත් අපේ පැත්තෙන් අපි ලොකු සතුටක් තියෙනවා. මේ මෙතන ඉන්නවද අම්පාරේ හාඩි එකේ එහෙම ළමයි ඉන්නවද? මොකද මමත් අම්පාරේ නිසා දකින්නත් ආසයි අම්පාරේ ළමයි. ඉන්නවද අම්පාරේ හාඩි එකේ අය එහෙම? කවුරුත් නැහැ වගේනේ. ඉන්නවනේ. මාස 6න් කරන්න ඕනේවා දවස් 3න් කරන්න.
ඉතින් කල් මේක කරගන්න මේක පුළුවන් ඉස්සරහට ඉතින් මේ අපිට කරන්න පුළුවන් දිගටම කරන්න පුළුවන් මේ වගේ කිසිම බෙනිෆිට් එකක් බලාගෙන කරපු දෙයක් නෙවෙයි ඒක අපි මුලින් ඕක පටන් ගන්නදී ලොකු බාධකත් ආවා අයි මේ මේකක් කරන්නේ අපි මේ සල්ලි ගන්න කරන දේවල් කියලා කිව්වා නෑ එහෙම නෑ එහෙම පර්පස් එකක් නෑ මොකද මමත් අම්පාරේ සලිල සර් අනුරාධපුරේ ඉතින් අපිත් එහෙන කට්ටක් කාලා ඉගෙන ගත්තේ ඉතින් ළමයිට පොඩ්ඩක් හරි දෙයක් කියලා දෙන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් විතරමයි මේක arrange කරේ. මේ ඒක නිසා එහෙම වෙන කිසිම මේකක් නැහැ ඇත්තටම. හරිද? ඒක නිසා අපිට ටයිම් එකත් එක්ක ඉතින් කරන්න පුළුවන් දේවල් කරා කියලා හිතෙනවා. අතාරින්න එපා. තව තියෙනවනේ. තව හෙට දවල් නම් තියෙන තව පැය ගාණක් තියෙනවනේ. අතාරින්න එපා. මේ පාර වෙච්ච වැරද්ද මේ පාර හදාගන්න එක්සෑම් එක පාස් වෙන්න හැබැයි ওই වගේ වෙච්ච වැරදි නැවත වෙන්න තියන්න එපා. මොකද අපි හැමෝම බලන්නේ ජොබ් එකක් කරන්න. හරිද? ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හදාගන්න ඔයාගේ ඩිග්‍රී ඔයා ඉක්මනට ඉවර කරගන්න අපිට පුළුවන් සපෝට් එක ඉස්සරහට එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් දැන් අපි වැඩ කරන ආයතනත් එක්ක එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් තියෙනවා. ඒ වගේ ඒවා අපි දැනුවත් කරන්න එක ළමයට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව අපි අනිවාර්යෙන් කරනවා. හරිද? ඔයා එක්සෑම් එකට යන මොහොත වෙනකන් තියෙන මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න. තර්ඩ් ඩී ආයත දැන් තර්ඩ් ඩී ආයත අපි කරේ නෑනේ. තර්ඩ් ඩී ආයතත් මේ වගේම සෙෂන් කීපයක් දික් කරනවා. තර්ඩ් ඩී ආයතත් අනිවාර්යෙන් කරනවා. අපි මේ සෙකන්ඩ් ඩී ආයත ටට්ටක් ගාලා කරේ හෙට විභාග නිසා විශේෂයෙන් ටැක්ස් ඔඩිට්නුත් මමත් කරනවා. ඉතින් ටයිම් එකක් තිබ්බේ නෑ ඇත්තටම ඔඩිටින් කරන්න. කමක් නෑ අපි ඊළඟ වතාවේ හරි බලමු. හෙල්ප් එකක් දෙනවා අනිවාර්යයෙන්. ලංකාවේ වටේම ඉන්න අය අඳුනගත්තා ඉගැන්නුවා ඉතින් දවස් දෙකක් තුනක් වුණාට සතුටුයි ඇත්තටම. වීඩියෝ එක දාන්නම් මේක ඔයා නිදියන් දෙපහද මේ ගණන් දෙක නැවත බලලා 2018 19 ගණන් දෙක හදලා නිදියන් අනිවාර්යෙන්. නැත්තම් ඔක පොත උඩම නිදියයි ඔයාට කොහොම හරි බලලා නිදියන්. හරිද? ඔක ලේසි ඔය වගේම සමාන ප්‍රශ්නයක් පේපරයක් එන්නේ. හරිද? දැන් අයිඩියා එකක් නැත්තම් ලියලා හරි තියාගෙන කියන්නේ ලියාගෙන යන්න එක්සෑම් එකට කියන එක නෙවෙයි. කොහොම හරි මතක තියාගන්න පර්සනල් allowance එක 3 million expense relief එක maximum 1.2 rent relief එක 25% එහෙම ලියලා හරි තියාගෙන කටපාඩම් කරන් හරි කියලා කොහොම හරි විභාගේ ගොඩ දානවා කියලා යන්න. මේ ඔයාගේ එක්සෑම් එකේ එන්නේ 19 20ද 20 21ද කියලා මම දන්නේ නැහැ. හේතුව මේ දැන් ළමයිගෙන් එදත් අහුවට පස්සේ කිව්වේ ගොඩක් කට්ටිය කිව්වේ ලෙක්චර්ස්ලා කියලා තියෙන 20 21 කියලා. ඒක නිසා 20 21 වෙන්න ඇති. හැබැයි බැරි වෙලාවක් 19 20න් ආවොත් අර මම කලින් සෙෂන් එකේදී කිව්ව 19 20 එනවනම් කොහොමද හදන්නේ කියලා පීරියඩ් දෙකට වෙන වෙනම. ඒක නිසා ඒ වීඩියෝ එකත් ඔයා බලලා යන්න අනිවාර්යෙන්. හරිනේ. එහෙමනම් මොනවද ගැටලු තියෙනවද? නම්බර් එකක් දෙන්නම් මොනවද ගැටලුවක් තියෙනවා නම් අහන්න no issue. ඉන්ටර්නල් ඔඩිට් එකක් හොයලා දෙන්නකෝ. කොහෙන්ද කොළඹින්ද? අපි වේකන්සි එනවා ඉතින් දාන්නම්. එහෙම බලමු. හවුසින් බෙනිෆිට් එකේ වාරික කම්පැනි ගෙවුවොත් ඒත් බෙනිෆිට් එක එම්ප්ලොයිට. අර සල්ලි වලින් ගෙවනවා කියන්නේ ඒක මාකට් වැලියු එක තීරණය කරන්න ලේසි. එහෙමනම් අර ටේබල් ගණන් ඉන්න එපා. කෙලින්ම කම්පැනි ගෙවන වාරිකය තමයි ගන්න ඕනේ.
මොනවද තියෙන ගැටලු? නිදියන්න නැතුව බලන්න ඔය ගාන හදලම නිදියන්. තනියෙන් හදන්න එකපාරක් ඔය ගණන් 4යි 4යිනේ තියෙන්නේ නේ. 19 ගණන් 2යි 18 ගණන් 2යි. contact number එක දැම්ම ආවේ නැහැ. අර පරණ ටියුට් එනකන් දාන්නම්. පරණ ටියුට් එකයි වීඩියෝ ටිකයි ඒ ටික දාන්නම් ඈ. දැන් අර ගානේ ඒකෙම තියෙන අර 1 මිලියන් ඩිපොසිට් එකක් දාලා මැචුරිටි එකේදී 1.2 හම්බුණා කියලා ඉතින් ලක්ෂ දෙකක් ඉන්ට්‍රස්ට් ඉන්කම් එච්චරයි. ඩිපොසිට් එකක් ලක්ෂ දෙකක ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් තියෙනවා. එච්චරයි. වෙන මොනවත් නැහැ. ඔය දාන්නම් ඔය පරණ රේටුයි දාන්නම්. තව අර 2019 විස්තර ගානක් આવොත් ඒකෙත් මම දාන්නම් එක්සැම්පල් කීපයක් දාන්නම්. මම එක්සැම්පල් කීපයක් දැන් ගෲප් එකට දානවා. ඒ ටික බලන්න ඕගොල්ලෝ. ඉන්ලර් රෙවෙනියු එක දුන්නම එක්සැම්පල් ටිකක් දාන්නම්. දැන් ඉන්ලර් රෙවෙනියු එකේම එක්සැම්පල් ටිකක්. ඒ ටික බලන්න. හරිනේ. එහෙනම් ඔක්කොටම එක්සෑම් එක හොඳට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊටු සබ්ජෙක්ට් ටිකත් බලන්න. අපි දිගටම සම්බන්ධ වෙලා ඉමු. මේ ඔය විදිහට අපිට පුළුවන් දේවල් අපි අනිවාර්යෙන් කිසිම ප්‍රතිලාභයක් නොලබා අනිවාර්යෙන් කරනවා ඔයාලා වෙනුවෙන්. හරිනේ. එහෙනම් ටයිම් එක අපරාදේ. ඔයා ඔය ටික බලා ගන්න.